ඊළඟට මේ වගේම අනිත් පැත්තේ උපශක්ති මට්ටමනේ. උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න. උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න. 2යි මෙතන 2යි 6යි 8යි ඒ විදිහටම 2 6 D වල එනවා 5ක්. කාක්ෂික 5ක් එනවා. දෙවරක් 5 10. එහෙනම් 2 6 ඊළඟට 10 ඔක්කොම ඉලෙක්ට්‍රෝන 18යි. මෙතන එනවා 2 6 10 14. එතකොට ඔක්කොම ඉලෙක්ට්‍රෝන 32යි. ඉගෙන ඕවා එච්චර සංකීර්ණ ගන්න එපා මතක තියාගන්න ඕනේ. දැන් මම ඔක අපෝසරයක් විස්තර කරන්න. එතකොට ඔන්න අපි SP ගැන හොඳට ගත්තානේ. නේද? මේ වගුව සම්පූර්ණ DF ලිව්වා. මේක හරිය ලියාගත්තා. එතකොට මේ D උපශක්ති මට්ටම අපි ඊළඟට යනවා. දැන් O level ඉඳන් D එකක් හම්බුන්නේ නැහැ අපිට. D උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන මේ කාක්ෂික තියෙනවා 5ක්. S වල කාක්ෂික 1යි, P වල කාක්ෂික මේ වගේම 3යි. D වල එනවා 5ක්. මේ වගේම 4ක් එනවා. සහ ඊට අමතරව මෙන්න මේ වගේ එකක් එනවා. ඒවෙන් නම් තියෙනවා නම් ඕනේ පාඩම් කරන්න ඕනේ. ඔයගොල්ලෝ පොත් බලද්දි නෝට් එක බලද්දි නම් හම්බ වෙයි. මේවලන් කියනවා px dy pz මේවා නම් ඕනේ 5ක් තියෙනවා. එතකොට එකක දෙක ගානේ. ඒවරක් 5 10. මේ ඉලෙක්ට්‍රෝන 10ක් එනවා. F වල ඒවා අපි හැඩයන් අඳින්නෙත් නැහැ සංකීර්ණයි. F එකේ තියෙනවා 7ක්. ඉලෙක්ට්‍රෝන දෙක ගානේ ඉලෙක්ට්‍රෝන 14ක් එනවා. එතකොට මේක මතක තියාගන්න ලේසි. S වල 1 3 5 7 පළවෙනි ඔක්තේ සංඛ්‍යාව 4. S එකේ P එකේ D එකේ F එකේ පළවෙනි ඔක්තේ සංඛ්‍යාව 4 මතක තියාගන්න. ඒ 4 තමයි තියෙන කාක්ෂික ගාන. මේ ඉලෙක්ට්‍රෝන ගාන නෙමෙයි කාක්ෂික. එතකොට SPDF වල පිළිවෙලින් කාක්ෂික 1 3 5 7 ඇත. තරුවක් දාලා ඒක ලියාගන්න. මේ තරුවක් දාලා ලියාගන්න එක අනිවාර්යයෙන් ලියන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ දන්නවනම් නෝට් කොට ගහ ගන්න ඕනේ නැහැ. ඒ උනාට ඕනනම් ලියාගන්න. SPDF උපශක්ති මට්ටම් වල පිළිවෙලින් SPDF උපශක්ති මට්ටම් වල පිළිවෙලින් ඇති කාක්ෂික සංඛ්‍යාව පිළිවෙලින් ඇති කාක්ෂික සංඛ්‍යාව 1 3 5 7 වේ. 1 3 5 7 වේ. right. ඔන්න අපි දැන් ඉලෙක්ට්‍රෝන කාක්ෂික වලට වෙනකන් ගෙනාවා. දැන් අපිට තියෙන්නේ මේ කාක්ෂික වල ශක්තිය කොහොමද තියෙන්නේ කියලා බලන්න. එතකොට මේ කාක්ෂික වල ශක්තිය එන විදිය මම ඔයගලන්ට පෙන්වන්න ෆොටෝ එකක්. මෙන්න මේ විදිහට තමයි මේක සරලව අපි පෙන්නන්නේ. බලන්න පළවෙනි එකේ තියෙනවා 1s ඔයගලන්ට පේනවා. ඊළඟ දෙවෙනි එකේ 2s 2p කියලා තියෙනවා. තුන්වෙනි එකේ 3s 3p 3d 4 4යි 4s 4p 4d 4 5 5ක් කියනවා. 5s 5d 5s 5p 5d 5f 5g කියලා එනවා. හැබැයි අපි 5g ලියන්නේ මොකද එච්චර ඉලෙක්ට්‍රෝන නැහැ. මූලද්‍රව්‍ය මේ දැනට තියෙන 108ක් වගේනේ. එතනින් එහාට යන්න ඕනේ මේ g වලට ඉලෙක්ට්‍රෝන ගන්න. ඉතින් ඊළඟට 6 වෙනි එක ওই විදිහට එනවා 6ක්. ඒවට ඉලෙක්ට්‍රෝන නැහැ. ඊළඟට 7ත් උහුම එනවා දිගටම එනවා. ඒවා එහෙම තාම විශ්වයේ මූලද්‍රව්‍ය හම්බ වෙලා නැහැ. එච්චර ඉලෙක්ට්‍රෝන දාගන්න තරම් F වලින් තාම නැවතිලා තියෙන්නේ. එතනින් එහාට ලියා ගන්න ඕන නම් ඕගොල්ලන්ට පුළුවන් අලුතෙන් මූලද්‍රව්‍ය හොයාගන්න. එතකොට අපි මේ සටහන් කරලා තියෙන්නේ මේකේ ශක්තිය වෙනස් වෙන හැටි. එතකොට මේක අර අපි ඇන්දනේ දැන් කැල්සියම් වලින් පස්සේ තියෙනවා මූලද්‍රව්‍ය. ඒ මූලද්‍රව්‍ය වල අයනීකරණ ශක්තිය ලේසියෙන් හොයන්න අමාරුයි. මොකද ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙනකොට අයනීකරණ ශක්තිය
හොයන වැඩේ සංකීර්ණ. ඒ නිසා විද්‍යාව සෑහෙන ප්‍රමාණයක් දියුණු වුණාම තමයි ඊට පස්සේ තියෙන වේ අයනීකරණ ශක්තිය විවිධ ක්‍රම වලින් හොයාගත්තේ. එතකොට ඒ හොයාගත්තම ආපු රටාව තමයි මෙන්න මේක. බලන්න ඕකේ ඔය ඊතල කැපිලා තියෙන්නේ. 1s එකේ ශක්තිය ඔන්න මුලින් තියෙනවා. ඊළඟට 2s 2p ඒක කැපිලා තියෙනවා 1 ඉරකින්. ඔයගලන්ට පේනවා ඇති. ඊළඟට එන්නේ 2s 2p ඊළඟට එනවා 3s නේ බලන්න. right මෙන්න මේක පිළිවෙල. දැන් මේක ඔයගොල්ලෝ ගාව ඇති සමහර විට panel level right මේ තියෙන 1s ඊට පස්සේ 2s එකට යනවා. ඊළඟට 2s වලින් පස්සේ යන්නේ 2p එකට. ඊළඟට 2p එකෙන් 3s 3s එකෙන් පස්සේ ආයෙ මෙතනට යනවා. ඊළඟට 3p 4s 4s එකෙන් පස්සේ ආයෙ ආපස්සට ගිහින් 3d. මෙන්න මේ විදිහට තමයි එන්නේ. එතකොට දැන් මේක එක්සෑම් එකේදී ඕක අඳින්න කියලා කියන්නේ නැහැ. එක්සෑම් එකේදී ඕක අඳින්න කියලා කියන්නේ නැහැ. ඔය වගේ එකක් ඇඳ මේව ලියන්නත් බෑ. හොඳම දේ තමයි මේක පාඩම් කරගන්න එක. ඇත්තට මේක පාඩම් කරන්න ඕනේ අර චක්‍රය වගේ අවබෝධ කරගන්න පුළුවන්. මේ හැරි ලියුවොත් පේනවා මම හිතන්නේ. 1s ඊළඟට 2s 2p බලන්න මේ chart එකේ 2p වලට පස්සේ යන්නේ 3s 3s වලට පස්සේ ශක්තිය වැඩි එක්කෙනා තමයි 3p 3p වලට පස්සේ යන්නේ බලන්න 3d නෙමෙයි 4s ඊතලේ ගිහිල්ලා තියෙන බලන්න 4s ළම මෙහෙන් ලියන 4s එකට පස්සේ තමයි 3d එකට යන්නේ ශක්තිය ඊළඟ 3d වලට පස්සේ 4p 4p වලට පස්සේ 5s 5s වලින් පස්සේ 5s ඔයගොල්ලන්ට පේනවා 4d 4d වලට පස්සේ තියෙනවා 5p 5p වලට පස්සේ 6s 6s වලින් අපිට නවත්තන්න පුළුවන්. එතනින් එහාට ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්නේ නැහැ. 6s වලින් පස්සේ 4f යනවා. f වල ඉලෙක්ට්‍රෝන f මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස A level වලටත් නැහැ. ඒවා තියෙන්නේ කැම්පස් එකේදී. ඉතින් මෙතනින් එහාට ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න ආසයි. මේ වින්‍යාසය හරියට ලියා ගන්න ඕන. මේ වින්‍යාසය ලියා ගත්තාම මේක ලේසි. දැන් මේක රටාව තේරුම් ගන්න චක්‍රයක් වගේ තියෙන්නේ. දැන් මෙතනට එනකම් ප්‍රශ්නයක් නැහැ. 1s 2s 2p 3s 3p 3p වලට පස්සේ එන්න ඕන 4s නේ. sorry 3d නේ. ඒ වුණාට ඊට පස්සේ එක්කෙනා තමයි එන්නේ. එතනින් පස්සේ මාරු වෙනවා. 1s 2s 2p 3s 3p 3d 4s 4p 4d f වෙන්නේ නැහැ. ඊළඟට 5s 5p 5d ඊළඟට 6s 6s පේනවද බලන්න. right පොඩ්ඩක් ඇදී ලියලා තියෙන කමෙන්ට් 6s පේනවා මම. right එතකොට දැන් මේකේ මාරු වෙන හැටි බලන්න නේ. 3p ඊළඟට එන්න ඕනේ 4s. මෙහෙම එනවා. ඊළඟට 4s 3d ඊළඟට 4p 4s ළඟට 3d ඊළඟට 4p ඊළඟ 4p වලට පස්සේ යන්නේ 4d නේ 5s. ආයෙ මෙහෙම මාරු වෙනවා. ඔන්නෝම ওই විදියට දිගට යනවා. ඕක මේ රටාව එක්ක පාඩම් කරගන්න පුළුවන් නැත්නම් මේව අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි පාඩම් කරොත් එක්සෑම් එකේ පොඩි අවාසියක් වෙනවා මේක මේ. අර දැන් 12කට 96 කියලා එකපාරට කියන්න බැරි වුණොත් 12ක් එක ඉඳන් කියන් යනවා. ඒ අවාසිය මෙතනදී වෙනවා MCQ වලදී. ඔයගලන්ට ක්ෂණික උත්තරේ ගන්න එකේ ලොකු වාසියක් තියෙනවා. අර ගණන් හදනේව හරියටම හදාගන්න වෙලාව ගන්න පුළුවන්.
12 කට ඇහුවාම 12 එකේ ඉඳන් කියාගෙන ආවහම යන වෙලාව යනවා. මේක මුලින් ඉඳන් මෙහෙම කියාගෙන එන්න ගියාම එහෙනම් මේක හොඳ ලොකුවට ලියා ගන්න. ලියලා හලෝ ගන්න. ඉස්සරහා බිත්තිය හරි ඔය හරි දොරේ හරි වොෂ්රූම් එකේ දොරේ හරි කමන්නේ ගියාම දොර වහනවනේ. දොර වහුවාම මේ දොරේ ආ පැත්ත නිකන් කියන්න එපා. ඒ පැත්තේ බයෝ ෆිසික්ස් ඒවා ෂෝට් නෝට් අලෝගෙන සතිය මාරු කරන්න. මේ දොරේනොත් වැඩක් ගන්න පුළුවන්. ඒ ලෙවල් කියන්නේ ලෝකේ තියෙන අමාරුම විභාග. මේ විභාගෙට අපි පුළුවන් තරම් සන්නද්ධ වෙලා යන්න ඕනේ. එක්සෑම් එකේ කවදාවත් අහන්නේ කොහොමද පාඩම් කරේ කියලා. ඒක අහන්නේ නැහැනේ. පාඩම් කරේ මොනවද කියලා විතරයි බලන්නේ. ඉන්න කරන හැටි ඕනේ නැහැ. අර විදියට එක එක තැන්වල පොඩි කෑලි වැදගත් ඒවා අලෝලා තිබ්බම ඇහැට පෙරිලම මතකින් නැහැ. හැබැයි ඒ අතර වාරේ අර ඉන්දියානු ටෙලි නාට්‍ය ඒව මේව බලලා ඒවෙන් නියුරෝ නෙට්වර්ක් හදන්න යන්න එපා. මේවා උඩින් ඒවා ඇඳෙනවා. එතකොට එක්සෑම් එකේ ප්‍රශ්නයක් අහුවම මේ ටෙලි නාට්‍ය මතක් කළා තමයි උත්තරේ හොයන්න යන්නේ. ඒ වැඩේ කරන්න එපා මේ අවුරුදු දෙකේදී. රයිට්. ඔන්න දැන් අපි ඉලෙක්ට්‍රෝන එන රටාව ලියාගත්තා. දැන් අපිට තියෙන්නේ මේවට ඉලෙක්ට්‍රෝන පුරවන්න. right එතකොට මේක මේ විදිහේ රටාව chart එකකුත් තියෙනවා. ඔයගොල්ලන්ට ඕන නම් ඒකත් බලලා තියාගන්න පුළුවන්. මෙන්න මේක. දැන් මේකෙත් ඔයගොල්ලන්ට පේනවා 1s 2s ඒ පිළිවෙලට s ටික තියෙනවා. S ටික එනවා පිළිවෙලට මේ පැත්තෙන් S ටික තියෙනවා. ඊළඟ P ටික, ඊළඟ D, ඊළඟ F ඕනේ අපිට. එතකොට මෙතනින් බලා ගන්න පුළුවන් මේ යන විදිය. 1S 2S 2P 3S 3P 4S ඊළඟ 3D 4P 5S 4D 5P 6S මෙතන දෙනකන් ආවම ඇති. ඔය විදිය කොහොම හරි මොනවා හරි කරලා මතක තියාගන්න ඕන. ඔය එක කොටුවකින් නිරූපණය කරන්නේ එක කාක්ෂිකයක්. එතකොට P උපශක්ති මට්ටම ඇතුලේ තියෙන කාක්ෂිකවල නමත් P නෙමෙයි Px Py Pz. D උපශක්ති මට්ටමේ තියෙන කාක්ෂිකවල නම D නෙමෙයි Dxy Dyz ඔහොමම එයාටත් පහක් එනවා නම් F වලත් හතක් තියෙනවා. ඒ හතරත් F වලින් පස්සේ පාදේ ලියනවා අපි අකුරක්. ඒ නම් වලින් මේවා හඳුන්වනවා. ඔන්න එතකොට අපිට ඉලෙක්ට්‍රෝන වින්‍යාස දැන් ලියාගෙන යන්න පුළුවන්. අපි එකක් ලියමු. අපි මම කෝ ආවර්තිතාවක ගන්න කියලා ඔයගොල්ලන්ට මැසේජ් එක එන්නේ නැති. ඒකෙන් පරමාණු ක්‍රමාංකත් එක්ක එක්සෑම් එකේදී ආවර්තිතාවක දෙනවා. ඒකට දැන් මේ වගේ මොකක් හරි ආවර්තිතාවක ඔයගොල්ලන්ට එනවා. දැන් මේකේ මෙච්චර විස්තර නම් නැති වෙනවා. පරමාණු ක්‍රමාංකය ඕනනම් tie ස්කන්ධ ක්‍රමාංකයක් නැති වෙනවා. එතකොට මේ ආවර්තිතාවකුව එක්සෑම් එකට දෙන හින්දා ආවර්තිතාවකුව ගැන කිසිම අදහසක් නැතුව ඔයගොල්ලෝ යනවා එක්සෑම් එකට. එහෙම වෙන්න බෑ. ආවර්තිතාවකුව එක්සෑම් එකේ දෙන්නේ සපෝට් එකට. එතන ගිහිල්ලා කැල්සියම් කොහෙද තියෙන්නේ? යකඩ කොහෙද තියෙන්නේ? සිල්ල කොහෙද තියෙන්නේ කියලා ඇඟිල්ල තියදී හොයන්න බෑ. එහෙම හොයන්න පුළුවන් ඔයගොල්ලන්ට S එකක් ඇතිනම් C එකක් ඇතිනම් එතනින් එහාට B එකකට යනවා නම් ඒත් හොයන්න බෑ. එතකොට වෙලාවක් නෑ. පැය 3යි තියෙන්නේ. ඒ හින්දා මේ ආවර්තිතාවකුවත් කොහේ ලොකුවට ලියලා හරි print out එකක් හරි අර දැන් ලොකු රෙක්සින් තියෙන්නේ ඒ වගේ ඒවා ඩිජිටල් බෝඩ් ඒවත් දැන් හරි ගණන් ගන්න වෙන්නේ ඒ වගේ එකක් හරි කමන්නේ print කරගෙන ඔයාලා ලොකුවට එල්ල ගන්න. එහෙම එල්ල ගත්තාම මූලද්‍රව්‍ය හැට පුරුදු කරගන්න කොහෙද තියෙන්නේ? කොපර් කොහෙද? කොපර් කියපු ගමන් එහෙම බලාගෙන ඉන්න එපා. ඇඟිල්ල තියදී එකපාරට හැරෙන්න කොපර් දැනට. ඒ ගානට මේ ආවර්තිතාවක පුරුදු වෙන්න. මම මේ කියන්නේ උපදෙස් දෙන්නේ ඒ එකක් ගන්න. එතකොට ඒ ගානට පුරුදු වෙන්න ඕන. එතකොට ආවර්තිතාවකෙන් අපි මතක තියාගෙන යන්න ඕනේ නැති වාසිය විතරයි ගන්න. එහෙම නැතුව මූලද්‍රව්‍ය තියෙන තැන් හොයන්න යන වෙලාවක් නාස්ති කරන්න බෑ අපිට. ඉතින් ආවර්තිතාවකුව ලොකුට එල්ල ගන්න. ඩිස් කැලෙන්ඩර් එක හරි තියාගන්න. එතකොට ඕකේ බලන්න අපි කෙලින්ම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියමු.
මැංගනීස් වල ඉලෙක්ට්‍රෝන 25ක් තියෙනවා. මැංගනීස් මූලද්‍රව්‍ය බලන්න. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 25ක් තියෙනවා. ඒතර ඉලෙක්ට්‍රෝන 25 අර විදිහට අපි මුලින් පුරුදු වෙන්නේ 1s 2s 2p 3s 3p ඊළඟට 4s ඊළඟට 3d 3d යනකොට 25 ඉවර වෙනවා. එතනින් පස්සේ ඉලෙක්ට්‍රෝන ආවනම් කොහොම ලියන්න ඕන? ඔයගොල්ලෝ 56 වෙනිකන් ගෙදරදී ලියන්න ඕන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. දැන් මේ 25 දාන්නේ මෙහෙමයි. 1s එකට ඉලෙක්ට්‍රෝන 2යි 2s එකට 2යි p එකේ 6යි i 2යි 6යි 2යි. දැන් මෙතන කීයක් ගියාද කියලා බලන්න. 2යි මෙතන 8යි 8යි 2යි. එතන කීයද? 10යි 10. මෙතන එනවා 20ක්. තව 5කින් එනවා 3d එකට. 5ක් දාන්න. ඔන්න මැංගනීස් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඔක O level වල ලියවනම් අපි ලියන්නේ 2 8 8 sorry 2 8 අය දැන් මේ තුන් දෙනාම එකට ලියන්නේ. O level ලියනකොට අපි උපශක්ති මට්ටම වල ලියුවේ නැහැ. එතකොට ලියන්නේ 2 6යි 2යි 6යි 8යි 5යි 13. 13 2. මෙන්න O level ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එතකොට ඔයගලන්ට තේරෙනවා ඒ විදිහට ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියුවොත් අපිට ඇත්තටම මැංගනීස් වල කොහොමද ඉලෙක්ට්‍රෝන තියෙන්නේ කියන එක හරි අදහසක් ගන්න බෑ. මේ ඉලෙක්ට්‍රෝන වලින් තමයි රසායනික ප්‍රතික්‍රියා සිදු වෙන්නේ. ඒතර මැංගනීස් වල සිදු වෙන රසායනික ප්‍රතික්‍රියා තේරුම් ගන්න බෑ මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන්. ඒ නිසා තමයි අපිට මේ දීර්ඝාකාරය ඕන වෙන්නේ. එතකොට මේක දැන් අමතක කරනවා. හැබැයි එක්සෑම් එකේදී අහනවා තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන මැංගනීස් වල කීයද කියලා. එතකොට මේක එකපාරට මතක් කරලා 8යි කියන අය ඉන්නවා. එහෙම ඉන්නවා. දැන් මේ එටානික් එක්සෑම් වල යන අයත් ඉන්නවා. එහෙම නෙවෙයි මේකත් එන්න ඕන. එතකොට අහුවාම 13යි. උපශක්ති මට්ටම් වල කීයද කියලා වෙනම අහනවා. ඔය වගේ ප්‍රශ්න ගොඩාක් එනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාස වලින්. මේ විදිහට ඔයගොල්ලෝ ගෙදරදී 56 මුල 56ම ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න ඕන. ඒ ලියනකොට විශේෂිත තැන් දෙකක් එනවා. ඒ තැන් දෙක ඔයගොල්ලෝ ලියලා ඉවරුනහම මම ඒකත් එක්ක තමයි කතා කරන්නේ. ඔයගොල්ලන්ට අනිත් ක්ලාස් වල ගිහිල්ලා ඉගෙනගෙන තියෙනවා නම් මේ වෙලාවෙම කියන්නේ නැති එහෙම නෙමෙයි. ඒක ලියන්න මේ විදිහට ලිව්වම විශේෂ තැන් දෙකක් එනවා. ඒ දෙක අපි ඊළඟ ක්ලාස් එකේදී කියලා දෙන්නම්. ලිව්වට පස්සේ ඒකත් පෙන්නලා ඉවර වෙනවා. ඊළඟට මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නැහැ. ඒ ප්‍රශ්නේ අමතක වෙනවා ලියා ගන්න. 1 සිට 56 දක්වා ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න. right ඊළඟට මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියනකොට අපි ගමු හීලියම්. හීලියම් වල ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 2යි. එහෙනම් යාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියුවම 1s2. ඊළඟට ගමු අපි ලිතියම්. ලිතියම් වල ඉලෙක්ට්‍රෝන 3යි. එයාගේ ලියුවම එන්නේ 1s2 2s1. එමෝවා තේරෙනවා. දැන් අපි ලිතියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනකොට සංක්ෂිප්ත ආකාරයට ලියනවා මේ කෙටියෙන්. එතකොට අපි ලියන්නේ මෙතන හීලියම්. හීලියම් ලියලා 2s1 ලියනවා. අපි දැන් කැල්සියම් වල කැල්සියම් වල ඉලෙක්ට්‍රෝන 20යි. ඒතර අපි ඒක ලියන්නේ 1s2 2s2 2p6 ඉලෙක්ට්‍රෝන 10යි. ඊළඟට 3s 2 3p6 ඉලෙක්ට්‍රෝන 18යි. ඊළඟ 3d නෙමෙයි 4s 3d වලට වඩා 4s වල ශක්තිය අඩුයි. ඒක එහෙම උනේ ඇයි? ඒක එහෙම වෙලා තියෙන්නේ. අපේ මූලද්‍රව්‍ය වල හැටි. ඒක එහෙම උනේ කියලා අර මේ නීල්ස් බෝගෙනුත් අහුවනේ. එයි මෙහෙම මේ ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන තියෙන්නේ කියලා. ඒක එහෙම තමයි. ඒ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ ඔහම තමයි. එතකොට මේ විදියට කැල්සියම් වල 20 එනවා. දැන් මේකේ බලන්න මේ අපි ගමු කැල්සියම්ට ඉස්සෙල්ලා දෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. කැල්සියම් වලට ඉස්සෙල්ලා ඉන්නේ කෙනා ආගන්නේ ආගන. ඒතර ආගන වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුම ආගන වල ඉලෙක්ට්‍රෝන 18යි. එයාගේ ලියුවම 1s2 2s2 2p6 3s2 3p6 වෙන ආගන වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එතකොට උච්ච වායය කියනවා අපි ඒවට. උච්ච වායු කියලා කියන්නේ මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝන s2p6 ඉවර වෙනවා.
හැම උච්ච වායුවකම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය s2p6. එයා 2s2 2p6 3s2 එත 3p6 එත 4s2 4p6 ඊළඟට 5s2 5p6 ඔය විදියට මොකක් හරි විදියකින් උච්ච වායුක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඉවර වුණා. එයා ඉවර වෙන්නේ s2p6 s2p6 කියලා තමයි ඉවර වෙන්නේ. එතකොට උච්ච වායුවක හැමතිස්සෙම එහෙනම් අවශාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි තියෙන්නේ. 8කට වඩා තියෙන්නේ නැහැ. අඩුවෙන් තියෙන්නේ නැහැ 8. හැමෝගෙම ලියලා බලන්න දැන් ලිව්වහම පේනවා ඉලෙක්ට්‍රෝන 8යි එන්නේ. එතකොට මෙන්න මේ වින්‍යාසය තමයි ආගන්නේ. එතකොට මේ කැල්සියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මෙන්න මේ ටික ආගන්නේ. ඒ නිසා කැල්සියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි ලියනවා ආගන් කොටු වරහණක් ඕන ඕන වරහණක් දාන්න බෑ. ඊළඟට එනවා 4s2. මේක තමයි සංක්ෂිප්ත ආකාරය. මේ සංක්ෂිප්ත ආකාරයත් ඕගොල්ලෝ ගෙදරදී ලියන්න ඕන හැම මූලද්‍රව්‍යයකටම ඒකත් ලියා ගන්න හෝම්වර්ක් එකක් විදියට 1 සිට 56 දක්වා ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න. ඒ රූල යටින්ම සංක්ෂිප්ත ආකාරයද දක්වන්න. සංක්ෂිප්ත ආකාරයද දක්වන්න. ඉතින් ඕගොල්ලෝ ලියලා ෆොටෝ එකක් කියවනවා නම් හරි ෂෝක්. ඒතර මටත් තේරෙනවා නා මේ දින වැඩ ටික කරන් යනවා. ඒතර මටත් බලත හැකි ඒක බලලා මම ඕගොල්ලෝ එව්වොත් හැමෝම එව්වොත් හැමෝගෙන් බලලා නම නොකිය අඩුපාඩු කියන්න. මේ එහෙම එව්වහම තමයි මේක සාර්ථක වෙන්නේ අවුරුදු දෙකක්. අවුරුදු දෙකක් මේ විදිහට අපි කරන්න ඕනේ. ඒතකොට මම නිකාං කරගෙන යනකොට කිසි තේරුමක් නැහැ. ඔයගොල්ලෝ හරියට ඉන්වෝල්ව් වෙන්න මේ වැඩේට. මේක සම්පූර්ණයෙන් මේ ඔයගොල්ලෝ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක්. ඒක මේ විදිහට උම්මනාවෙන් දෙන වැඩ ටික උම්මනාවෙන් නොකරොත් ඒක ටර්නින් පොයින්ට් එකක්. කොයි පැත්තට ටර්න් වෙයිද කියලා අපි දන්නේ නැහැ. කරන වැඩවල හැටියට තමයි ටර්නින් පොයින්ට් එකේ ටර්න් එක ගන්න. ඊළඟට මේ ඉලෙක්ට්‍රෝන පිරෙනකොට දැන් අපි ගමු හීලියම්. හීලියම්ගේ ඉලෙක්ට්‍රෝන 1s එකේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක්. ඒ දෙන්න මේ විදිහට බැමුම මේ දෙන්න දෙපැත්තට කරගෙනවා. කරගෙන එකට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ ස්පින් එක. ස්පින් එකට සිංහලෙන් කියන බැමුම. බැමුම. ඒතර බැමුම දෙපැත්තට තියෙනවා. ස්පින් එක ඔපොසිට්. දෙපැත්තට තියෙනවා. ඊළඟට අපි යන් තව මූලද්‍රව්‍යයකට 1s2 2s2 2p3 මේ නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවාම එන හැටි. එතකොට අපි මේකට දැන් ඉලෙක්ට්‍රෝන පුරවමු. දැන් p මම අඳින්නේ බෝල විදියට. දැන් ඔන්න ඇයි මේ බෝල විදියට අඳින්නේ? ඉතින් ඒක එහෙම තමයි පොත්වල ස්ටෑන්ඩඩ් ටෙක්ස්ට් බුක්ස් වල තියෙන විදියට බෝල ඇඳලා. ඒක ඇතුළට තමයි අපි ඉලෙක්ට්‍රෝන පුරවන්නේ. ඇත්තටම මෙතන p තියෙන්නේ මේ විදියට. ඒක ඒ වුණාට අපි දිගටම D අඳිනකොට බෝලයක් තමයි අඳින්නේ. එක්ක කොටුවක්. කොටු වලට වඩා බෝල ඉක්මනට අඳින්න පුළුවන් නිසා බෝල ලේසියෙන් අඳින්න පුළුවන්. ඉතින් මේක ඉලෙක්ට්‍රෝන ටික දාගෙන යන් 1s එකේ ඉලෙක්ට්‍රෝන 2යි 2s එකේ 2යි. එතකොට මේ p 3ක් තියෙනවා. ඒ p 3 දෙනා එන්නේ දැන් මේ 3 දෙනාගේම ශක්තිය එකම ශක්තිය. ශක්තිය එකම වුණාම මේ ඉලෙක්ට්‍රෝන මුලින්ම එක තමයි පිරෙන්නේ. ඉලෙක්ට්‍රෝන එක පිරෙන්නේ. ඒ කියන්නේ පුළුවන් තරම් තනියෙන් ඉන්න උත්සාහ කරනවා. මොකද දැන් ඔයගොල්ලෝ දන්නවනේ දැන් දෙන්නෙක් ඉන්න ගියාම ඉලෙක්ට්‍රෝන දෙපැත්තට කැරකි ඉන්න වෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනේ නිදාස නැති වෙනවනේ ඕන පැත්තකට කැරකෙන්න බෑ. ඉතින් එහෙම ඉන්න වුණොත් දැන් මේවා එහෙම ඉන්න වෙලා තියෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන දෙක එකිනෙකට බැඳිලා තියෙන්නේ නිදහසක් නෑ. Tamanට ඕන පැත්තකට කරකින්න බෑ. එතකොට මෙහෙම ඕන පැත්තකට කරකින්න බෑ. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ මෙහෙම බැඳලා පස්සේ ඕන පැත්තකට කරකින්න බෑ. ඒ වගේ තමයි ඉලෙක්ට්‍රෝනත්. අපිත් හැදිලා තියෙන ඉලෙක්ට්‍රෝන වලින්. ඉතින් ඉලෙක්ට්‍රෝන වගේම තමයි මේ ඉලෙක්ට්‍රෝන වලින් හැදිච්ච අපිත් ඒ ගුණ හැමම තියෙනවා. මෙහෙම එකට බැඳීමක් ආවහම ඕන විදිහට කරකින්න බෑ. ඒක ෆික්ස් වෙනවා.
මෙහෙම තනියෙන් ඉන්නකොට මේ ඉලෙක්ට්‍රෝනයට ඕනනම් ක්ලොක්වයිස් කරගෙන්නත් පුළුවන් ඕනනම් ඇන්ටි ක්ලොක්වයිස් ඔරලෝසුවේ කටු පැත්තට කරගෙනවා නැති පැත්තට අනිත් පැත්තට කරගෙනවා ඒ මේ එහෙම හිටියාම මේ ඉලෙක්ට්‍රෝන හරිය නිදහස් ඒ නිදහස උපරිමයෙන් තියාගන්න තමයි මේ විදිහට තනියෙන් ඉන්න පුළුවන් නම් ඒගොල්ලෝ ඉන්නේ එහෙම ඉන්නකොට ශක්තිය පැත්තෙන් ස්ථායි ශක්තිය අතින් ස්ථායි කියන්නේ දැන් ඕගොල්ලන්ට ඔයගොල්ලෝ දැකලා ඇති දැන් ඔය හැරි ගියාම එක පුටුවක් තියලා ඔය පුටුවේම පැය 5ක් වාඩිලා ඉන්න කිව්වොත් හරි අමාරුයි. ඒ කියන්නේ ශක්තිය වැඩියෙන් තියෙනවා. Taman ගාව ශක්තියක් තියෙනවා මේ වැඩේ කරන්න. එහෙම නැතුව පුටු 10ක් දීලා ඔක කැමති විදිහකට ඉන්න කිව්වහම හරි ලේසි. ඒකට අපි ඉස්සරහට එනවා වචනයක්. ඒවත් මේ කෙමිස්ට්‍රි වලම වචන. හතරෙන් පාඩම කරද්දී. එතකොට ඒ විදිහට මෙන්න මේක මතක තියාගන්න. පුළුවන් තරම් ඉලෙක්ට්‍රෝන තනියෙන් ඉන්න හදන්න. ඔකට නම් ටිකක් තියෙනවා නීති ටිකක් ඒවා අපි පස්සේ කරනවා. එතකොට මේ විදිහට ඉලෙක්ට්‍රෝන තනියෙන් ඉන්නකොට අපි ඒවට නම දෙනවා කලින් කිව්ව නම වියුග්ම ඉලෙක්ට්‍රෝන. එහෙනම් මූලද්‍රව්‍යයක වියුග්ම ඉලෙක්ට්‍රෝන ගාන උපරිමයෙන් තියාගන්න පුළුවන් නම් ඒක තමයි ස්ථායී ස්වરૂපය. එහෙම නැතුව මේ මෙතන මේ තුන් දෙනාකින් එකක් හිස් තිබිලා අනිත් එක්කන මෙතනට ඇවිල්ලා දෙපැත්තට ස්පින් එක දාගෙන චුම්බක වෙලා ආකර්ෂණීය වෙලා ඉන්න එකට වඩා මෙහිම තනියෙන් ඉන්න එක තමයි ස්ථායී. එතකොට පුළුවන් තරම් වියුග්ම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියාගන්න පුළුවන් ස්වરૂපයකට තමයි මූලද්‍රව්‍යපත් වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට වියුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන එක මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පෙන්වන්න බෑ. මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් ඔබ පෙන්වන්න බෑ. මේක පෙන්වන්න බෑ. ඒක එතකොට රූපයක දැන් මෙතන ලියන්නත් බෑ. 3p 2p 3 2p 3 කියලා විතරයි ලියන්න පුළුවන්. එහෙම ලියන්නත් බෑ. එහෙනම් දැන් මෙතනින් පස්සේ තව ප්‍රශ්නයකට උත්තර හොයන්න වෙනවා. මේක නිරූපණය කරන්න අපි මොකක්ද කරන්නේ? දැන් අපි තව සිස්ටම් එකකට එහෙනම් යන්න වෙනවා. කලින් මුලින්ම ලිව්වා ලෙවල් වල වගේ 2 8 8 ඒක ඇතුලේ අර ශක්ති සටහන් ගත්තාම උපශක්ති මට්ටම් වෙනවා. ඒව නිරූපණය කරගන්න විදිහක් නැතුනම සිස්ටම් එකක් හදුවා උපශක්ති මට්ටම් 10. ඊට පස්සේ ආයි මේ විද්‍යාව දියුණු වෙනකොට ආයි ඉලෙක්ට්‍රෝන වල මේ සටහන් ගන්න පුළුවන් එක්ස් කිරණ වලින් ඉලෙක්ට්‍රෝන වල හැසිරීම ගන්න පුළුවන්. නැත්නම් විවිධ තව සමීකරණ තියෙනවා. ඔහොම හරි සංකීර්ණයි මේ ඉලෙක්ට්‍රෝන වල රසායන. ඒ ලෙවල් වල තියෙන හරි සුට්ටයි. එතකොට එහෙම ගත්තාම දැක්කා ඉලෙක්ට්‍රෝන වල වියුග්ම පරමාණු වල වියුග්ම ඉලෙක්ට්‍රෝන උපරිම ගාණක් තියාගන්න නැඹුරු වෙනවා කියලා. එතනින් පස්සේ මේවා නිරූපණය කරන්නත් අපිට සිස්ටම් එකක් පද්ධතියක් ඕන වුණා. ඒක තමයි ක්වොන්ටම් ඉලෙක්ට්‍රෝන වල ක්වොන්ටම් අංක ලියනවා කියලා අපි ලියන්නේ. ක්වොන්ටම් අංකය කියන්නේ මේ එක ඉලෙක්ට්‍රෝනයක නිවස මොකක්ද කියලා ලියන එක. ඒ කියන්නේ ඇඩ්‍රස් එක. ඉලෙක්ට්‍රෝන එක ඇඩ්‍රස් එක ලියනවා වගේ එකක් තමයි මේ ඊළඟට තියෙන්නේ. එතකොට දැන් අපි අන්නේ ඇඩ්‍රස් එක ලියන්න යනවා. ඒ කියන්නේ ක්වොන්ටම් අංක ලියන්න යනවා. ක්වොන්ටම් අංක ලියනකොට දැන් අපිට තියෙනවා ප්‍රධාන ශක්ති මට්ටම්. එතකොට මේ ඉලෙක්ට්‍රෝනේ අපි ගමු. මේ ඉලෙක්ට්‍රෝනේ ඇඩ්‍රස් එක තමයි මේ ලියන්නේ. ඒ කියන්නේ හොයාගෙන යනවනම් ඒ ඇඩ්‍රස් එකකින් යනවා. එතකොට එයාගේ ඉන්නේ කොහෙද? පළවෙනි ශක්ති මට්ටම. එයා ඉන්නේ දෙවෙනි ශක්ති මට්ටමේ. එහෙනම් එයාගේ එල්ලගේ 2යි. ඊළඟට එයා ඉන්නේ උපශක්ති මට්ටම L. L කියලා දාන්නේ උපශක්ති මට්ටම. එතකොට උපශක්ති මට්ටම කියන වචන වෙනකොට L. L දැම්මහම එයා ඉන්නේ P උපශක්ති මට්ටමේ. එතකොට L වලට අපි අංක දෙනවා. දැන් අපි දන්න උපශක්ති මට්ටම් මොනවද තියෙන්නේ? S T D F. මේවට අංක දෙනවා. L වල කියන්නේ 0 1 2 3. ඇයි මෙහෙම දුන්නේ අංක? බින්දුවෙන් පටන් ගන්න අංක දුන්නා. ඒතර G උපශක්ති මට්ටම ආව නම් එයාගේ L ලගේ 4. දැන් මෙතන L ලගේ මොකක්ද? 2 P නේ P නේ. දෙක වඩක් නෑ 2 කියලා ඉවරයි. ඊළඟ P නේ. P නම් L ලගේ 1. P වලට 1. මතක තියාගන්න ලේසි SPDF 0 1 2 3. ඊළඟට හරි දැන් ඔන්න ඒ කියන්නේ මේ L ලගේ තමයි මේ P. මේ තුන් දෙනාගේ මේ ළගේ එකයි. එතකොට දැන් ඒකේ තුනක් ඉන්නවා.
කවුද තුන් දෙනා? px py pz. දැන් මේ ඉලෙක්ට්‍රෝන ඉන්නේ pz. දැන් ඒකට අංකයක් දෙන්නේ මේ ක්වොන්ටම් අංකනේ. අන්නේ කාක්ෂිකය මොකක්ද? නැත්තම් කාක්ෂිකයේ දිශාව මොකක්ද? මේක දැන් x y z අක්ෂ දිගේදී. ඒකටත් දැන් වචන ටික වෙනකොට සංකේතයක් දෙන්න ඕනේ. ඒකටත් නමක් දෙනවා අපි. සංකේතයක් ml. ඒක ml. එතකොට ඒකට එනවා අංක මොනවද? මේ මැද එකට හැමතිස්සෙම දාන ආගේ බිංදුව. මේ පැත්ත ඍණ 1 මේ පැත්ත ඍණ 2. එතකොට මෙන්න ml ලා කියන්නේ. එහෙනම් මෙයා ඉන්නේ ඍණ 2. sorry ධන ඍණ 1 බිංදුව ධන 1. ඔන්න ml ලාගේ ධන 1යි. මේ ඉලෙක්ට්‍රෝන එළියුව නම් ml ලාගේ ඍණ 1යි. මේ මැද ඉලෙක්ට්‍රෝන එළියුව නම් ml ලාගේ බිංදුවයි. ඊළඟට දැන් මෙයා ස්පින් එක. දැන් අපි මේ ඉලෙක්ට්‍රෝනේ ස්පින් එක ඇඳලා තියෙන්නේ එක දිශාවකට. ඕගොල්ලන්ට ඕනේ යට පැත්තට අඳින්න පුළුවන් වැරදින්නේ. ඒක කැමති විදිහකට ඒ වුණාට මුලින්ම අඳින ඒවා සම්ප්‍රදායක් විදිහට අපි උඩ පැත්තට අඳිනවා. ඒක නීතියක් නෙමෙයි ඒක සම්ප්‍රදායක්. ඒක ලස්සනයි. හැඩයක් තියෙනවා. ඒ හැඩේ හින්දා ms අගය මේකේ උඩ අතර තියෙනකොට අපි කියනවා clockwise කියලා. එහෙනම් ms අගයට අපි දානවා ධන භාගය. ඉලෙක්ට්‍රෝනේ මේ අතර තිබ්බනම් අපි ලියන්නේ ms අගය ඍණ භාගය. එතකොට මේ ඉලෙක්ට්‍රෝනේ ඍණ භාගය දැම්මට වැරද්දක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට අපි ඒ උනා ලියන්නේ මේ විදිහට. එතකොට මෙන්න මේ අපි කතා කරපු ඉලෙක්ට්‍රෝනේ ඇඩ්‍රස් එක. එතකොට මෙහෙම අංක හතරක් දුන්නාම අපි දන්නවා දෙවෙනි ශක්ති මට්ටමේ P වල ZP XYZ Z වල clockwise කරගෙන ඉලෙක්ට්‍රෝනය තමයි මේ නිරූපණය කරලා තින්නේ. දක්ෂිණාවෘත්තව කරගෙන ඉලෙක්ට්‍රෝනය තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. ওই විදිහට මේ ඉලෙක්ට්‍රෝන තියෙනවා මෙතන 7ක්. ඔය 7ට ක්වොන්ටම් අංක සෙට්ස් 7ක් එනවා. අංක සෙට් 7ක් නෙමෙයි මේ වගේ 7ක් ලියන්න පුළුවන්. ඒ වගේ 7ක් ලියන්න පුළුවන්. ඒ 7ට අපි කියනවා මේ මූලද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝන 7 ක්වොන්ටම් අංක කුලකය. මේ ලියලා තියෙන එක කුලකයක්. එතකොට මේ කුලක 7ක් එනවා. ඒ 7 එකිනෙකට සමාන වෙන්නේ නැහැ කිසිම වෙලාවක. ඒක නීතියක්. එතකොට එක මූලද්‍රව්‍යයක කිසිම ඉලෙක්ට්‍රෝන දෙකකට එකම ක්වොන්ටම් අංක නැහැ කිව්වොත් ලකුණු බිඳුවයි. එකම ක්වොන්ටම් අංක කුලකයේ නැත. එහෙම නැත්නම් එකම ක්වොන්ටම් අංක 4ක් නැත. ඕක ලියන්න ඕන. සමහර ළමයි ලියනවා එකම ක්වොන්ටම් අංක නැත. එහෙම නෑ එකම ක්වොන්ටම් අංක එනවා. n එක 2යි මේ ඉලෙක්ට්‍රෝන පහේ කාගේ ලිව්වත් n එක 2යි. එතකොට මේ අන්තිම ඉලෙක්ට්‍රෝන තුනේ l එක ලියුවාම හැමෝටම එකයි. කියන්නේ එකම ක්වොන්ටම් අංක එනවා. ක්වොන්ටම් අංක සෙට්ස් 7 දෙකක් ගත්තාම කොයි වෙලාවකවත් සමාන වෙන්නේ නැහැ. ඉතින් ඒක නීතියක්. ඒතර ඔන්න ඉලෙක්ට්‍රෝන වල අපි සම්පූර්ණ කතන්දරේ ශක්ති මට්ටම්, උපශක්ති මට්ටම්, ඊළඟ බැමුම, ඊළඟ ක්වොන්ටම් අංක කතා කරා. ඒ කියන්නේ දැන් අපි දන්නවා මේ මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන කොහොමද තියෙන්නේ කියලා. තාම දෙකක් දන්නේ මම කර වෙනස්කම් දෙකක් එනවා කියලා. ඒ දෙක ඊළඟ සතියේ ඒ දෙන්න හැර අනිත් හැමෝගෙම මේ ක්වොන්ටම් අංකත් ඕගලන්ට ලියන්න පුළුවන් කියලා මම හිතනවා. අපි තව එකක් දෙකක් දීලා පෙන්නන්න. එතකොට ඕගලන්ට මේක කරගන්න පුළුවන්. එතකොට දැන් හෝම්වර්ක් දෙකක් දුන්න ප්‍රශ්න ඊළඟ එකත් ලියන්න. මැංගනීස් වල අවසාන ඉලෙක්ට්‍රෝනයේ ක්වොන්ටම් අංක ලියන්න. ඕක ලියන්න. එතකොට ඕගොල්ලෝ තව ඒවා ලියන්න. ඉතින් දැන් ඕගොල්ලෝ මේක දැන් ඇත්තටම කෙමිස්ට්‍රි හොඳට ඉගෙන ගන්න ආසයි නම් දැන් මම දුන්නේ මැංගනීස් වල ලියන්න කියලානේ. එතකොට ඕගොල්ලෝ කරන්න ඕනේ වැඩක් තමයි ඕගොල්ලන්ට හිතන මූලද්‍රව්‍යයක් අරගෙන හිතන ඉලෙක්ට්‍රෝනයක් අරගෙන ක්වොන්ටම් අංක ලියනවා. ලියලා මට ෆොටෝ එකක් එවනවා මේක හරිද කියලා බලන්න. ඒක තමයි
කරන්න ඕන ඇත්තම වැඩි. දැන් ඕගොල්ලෝ දන්නවා ඉස්සර නම් ඕක ලියාගෙන සර්වර් හම්බ වෙලා මේක හරිද වැරදිද කියලා බලන්න ඕන පොලිමේ ඉන්න ඕන. දැන් ඒ කිසි දෙයක් නැහැ. උත්තරයක් ලිව්වා ෆොටෝ එකක් එව්වා ඊට පස්සේ දැන් මෙතන ඉන්න හැමෝගෙම මම ඒක බලාපොරොත්තු වෙනවා. එහෙම එවන්නේ නැති අය මම හිතනවා කෙමිස්ට්‍රි පටන් ගත්ත හින්දා කරගෙන යනවා කියලා. මම ඒගොල්ලන්ගේ පස්සෙන් එලවන්නේ මට උත්තර ලියලා එව නැහැ පස්සෙන් තමයි මම යන්නේ. මම දන්නවා එතකොට ඒගොල්ලන්ට ඕන එහෙනම් අල්ලු කරලා ඉස්සරහට දාන එක තමයි කරන්න ඕන. එතකොට ඒ වගේ අයට ඒක ලියලා එවුවොත් එක්ක මම ඊට වඩා අමාරු ප්‍රශ්නයක් කියවනවා නැත්තම් ඊළඟට මොකද්ද කරන්න ඕනේ කියලා මම එවනවා. දැන් නිකන් වැඩ කොට ගහගෙන හරියන්නේ නැහැ. ඒ හින්දා අද ඉඳන් දැන් අපි දැන් මේ 4 වෙනි දවසේනේ. දැන් අද ඉඳන් මේකට හරියට සෙට් වෙන්න ඕනේ. ලොකු මේක ගේම් එකක් ඔලිම්පික් දුවනවා වගේ තමයි. ඔලිම්පික් දුවල පළවෙනිය වෙනවා වගේ වැඩක් තමයි මේක. දැන් අවුරුදු දෙකක් දුවන්න ඕනේ. දුවලා ඒ තුනක් ගන්න ඕනේ. ඒ ගන්න ඕගොල්ලන්ගේ කැපවීම, අපවීම, කමිට්මන්ට් එක ඔක්කොම තියෙන්න ඕනේ. ඒ හින්දා මේ දෙන ඔක්කොම ලියලා එවන්න. ඒක නේද 56ම ලියලා ඒකේ ෆොටෝ එකක් ගහලා ඉවුවොත් එහෙම ප්‍රශ්නයක් නැහැ. අපිටත් ලේසි ඒව බලන්න. අර ඉස්සර වගේ නෙමෙයි. ඇය 10 12 හරි ක්‍රියේට් එකක් හම්බුනහම බලන්න පුළුවන්. තාක්ෂණයෙන් උපරිම ප්‍රයෝජන ගන්න මේ අර මගේ පටන් ගන්නකොටත් කිව්වේ ඕල් ක්ලාස් එකකට ගියාම එන ජොලිය මේක නැති වෙන්න පුළුවන්. ඒ වුණාට ඊට වඩා වෙනස් ජොලියක් තියෙනවනේ. ඒක ගත්තාම ඔයගලන්ට රිසල්ට් ආවට පස්සේ හොඳ ජොලියක් ගන්න පුළුවන්. එතකොට මම මේ දෙන ගෙදර වැඩ ආයි කියනවා ලියලා ෆොටෝ එකක් ගහලා ඉවන්න. මේ ගෲප් එකට දාන්න බෑ ඔයගලන්ට වෙනම ඉවන්න. ඊළඟට අපි මම එකක් ෂෙයා කරනවා. ඒක පොඩ්ඩක් බලන්න. එතකොට දැන් මේ අපි ඉලෙක්ට්‍රෝන පිරෙන හැටි කතා කරා. ඒ පිරෙනකොට අපි කිව්වා ඉලෙක්ට්‍රෝන වල ශක්තිය අඩු එකට දැන් ඉලෙක්ට්‍රෝන වල ශක්තිය නෙමෙයි මූලද්‍රව්‍යයක් තියෙනවානේ. මූලද්‍රව්‍යයක් ඉලෙක්ට්‍රෝනියක් අල්ලගෙන තියාගෙන ඉන්නේ. නියස්ටියේ තියෙන ධන ආරෝපණය නිසා. නියස්ටියේ තියෙන ඉලෙක්ට්‍රෝන වටේ තියෙනවා. නියස්ටිය ධන ආරෝපිතයි ප්‍රෝටෝන නිසා. ඒක වටේ ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒ දෙන්න ආකර්ෂණය වෙලා ඉන්නවා. එතන චුම්බක ශේෂ්ත්‍ර නෙමෙයි විද්‍යුත් ආකර්ෂණය. අපි ඒකට කියනවා ස්ථිති විද්‍යුත් ආකර්ෂණය. ස්ථිති විද්‍යුත් කියන්නේ ඒ විද්‍යුතය ස්ථිරයි. ඒ කියන්නේ ප්ලස් එක ප්ලස් හැමදාම ප්ලස්. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් වුණොත් විතරයි වෙනස් වෙන්නේ. එහෙම නැත්නම් මේ මූලද්‍රව්‍ය තියෙන තාක්කල් ඒක ප්ලස්. ස්ථිති විද්‍යුතය කියන්නේ ස්ථිරව තියෙනවා ඒක. එතකොට ඉලෙක්ට්‍රෝනීය ඍණ ආරෝපණයත් එහෙමම තියෙනවා. ඒ දෙන්න අතර විද්‍යුත් ආරෝපණයක් ඇති වෙන්නේ. ඒ විද්‍යුත් ආරෝපණය නිසා ඒ දෙන්න හැමතිස්සෙම ආකර්ෂණය වෙලා ඉන්නවා. ඉලෙක්ට්‍රෝන වේගයෙන් කරගෙන න්‍යෂ්ටිය වටා ඒ නිසා කේන්ද්‍ර අපසාරී බලයක් ක්‍රියාත්මක වෙනවා. ඒතර කේන්ද්‍ර අපසාරී බලය වැඩි වුණොත් එහෙම මේ න්‍යෂ්ටියෙන් එළියට ඉලෙක්ට්‍රෝන යනවා. කේන්ද්‍ර අපසාරී බලය අඩු වුණොත් ආකර්ෂණීය ප්‍රබල වෙන හින්දා න්‍යෂ්ටිය මතට ඉලෙක්ට්‍රෝනය කඩාගෙන වැටෙනවා. ඒ වුණාට එහෙම නොවි මේක පවතින ඉලෙක්ට්‍රෝනයට දැනුමක් තියෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන සජීවී. ඒගොල්ලෝ දැනුම් පත්තියක් අරගෙන ඉන්නේ. ඒ දැනුමත් එක්ක තමයි මේ මූලද්‍රව්‍ය මේ විදිහට තීරණය වෙලා සඳහා පවතින්නේ. ඉතින් ඉලෙක්ට්‍රෝන අජීවී නෑ, ප්‍රෝටෝන අජීවී නෑ. ඒවා හරි සජීවී. එතකොට කෝණි බහිෂ්කාර මූලධර්මයෙන් කියනවා මේ ඉලෙක්ට්‍රෝන පිරෙනකොට මේක ඉස්සෙල්ලා එනවනේ එක. අවුභාව මූලධර්මයෙන් මුලින් වෙන්නේ. අවුභාව මූලධර්මයෙන් කියනවා මේ ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ මූලද්‍රව්‍යයකට ශක්තිය අඩු එකේ ඉඳන් වැඩි එකට. ඔක අවුභාව කියන එක නා තමයි කිව්වේ. එතකොට ඔක එක්සෑම් එකේදී අහනවා. ඔය නම් තුන පැටලෙනවා. ඉතින් එක්සෑම් එකට දැන් අපි මම එක්සෑම් කරනකොට එක්සෑම් එකට ඉස්සෙල්ලා දවසේ බලන සෙට් එක මොකක් හරි එකක් ආවම ඒකට වෙනම පොතක් තිබ්බා වගේ. ඒ පොතට දානවා මේ. ඒ පොතේ තියෙනවා විතරයි ඊට ඉස්සර වෙන්න බලන්න. වෙන කිසිම හේතුවක් නිසාවත් වෙන ඒවා පෙරලා බලන්නේ නැහැ. පාඩම් කරගෙන යනකොට මට හිතෙනවා මේක එක්සෑම් එකට ඉස්සෙල්ලා දවසේ බලලා තියා ගන්න ඕන එකක්. පැටලෙන නම්නේ. දැන් අවුභාව කිව්වේ මොකක්ද? හුන්ස් කිව්වේ මොකක්ද? පොලි බහිෂ්කාර නියමය මොකක්ද? ওই තුන ඕක කරන්න අමාරුයි.
මතක තියාගන්න අමාරු සුපිරි මතකයක් තියෙනවා හොඳයි. හැබැයි බහුතරයකට බැරි වෙනවා. ඒ නිසා දැන් ඔන්න තේරුණා පොයින්ට් එක. පොතක් තියාගන්නවා. ඒ පොතේ ලියාගන්නේ හැම සබ්ජෙක්ට් එකකට තියාගන්න. ඒ පොතේ ලියාගන්නේ එක්සෑම් එක හෙට නම් අද මොනවද බලන්න. එහෙම නැත්නම් එක්සෑම් එක උදේ නම් බස් එකේ යන ගමන් හරි කොහොම හරි යන ගමන් මොකක්ද බලන්නේ කියන එක තමයි ඒ පොතේ තියාගන්න. ඒක නෝට් එකට වඩා ලොකු එකකට බෑ. ඒක නෝට් එකට වඩා ලොකු වෙනවා නම් එහෙනම් මේ විෂය හරියට කරලා නැහැ. ඒ වගේ චුට්ටයි එන්නේ. ඔය එකක්. එතකොට කලින් ආව අපිට සෙට් එකක් ජේ.ජේ තොම්සන් මොනවද හොයාගත්තේ? එහෙම විද්‍යාඥයාගේ නමයි එයා හොයාගත්ත දේ. ඒ ටික තියෙනවා. දැන් ඔන්න අවුබව කියන එකත් ඒ පොතට යන්න ඕනේ කියලා මට හිතෙනවා. ඉතින් ඒ පොතට ඒක දාගන්න. ඒතර අවුබව කිව්වේ ශක්තිය වැඩි වෙනකොට වැඩි වෙන පැත්තට තමයි ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. ජර්මන් වචනයක් මේක ගොඩනැගීම කියන එක සඳහන් වෙනවා ඒකේ. ඉතින් මේක පොතට දාගන්න. ඊළඟට පොලි බහිෂ්කාර නියමයේ ඒකෙන් තමයි දැන් මම කියපු කතාව කිව්වේ එකම ක්වොන්ටම් අංක කුලකයක් පවතින්න බෑ එකම මූලද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝන වලට. දැන් මූලද්‍රව්‍ය දෙකක් ගත්තාම ක්වොන්ටම් අංක කුලක එනවා සමාන වෙනවා. ඔකද එක අවුරුද්දක MCQ එක අහලා තිබ්බා. කියන්නේ මූලද්‍රව්‍ය වල ක්වොන්ටම් අංක කුලක සමාන විය නොහැක කියන එක. එහෙම වැරදි සමාන වෙන්න පුළුවන් මූලද්‍රව්‍ය වලදී. මූලද්‍රව්‍යක ඒක වචනෙන් දුන්නාම සමාන වෙන්න බෑ. ඒක කිව්වේ පොලි බහිෂ්කාර නියමයේ මූල ධර්මයේ. ඊළඟට මුන්ස් කියන එක තමයි අන්තිමට මම කිව්වේ කතාව වෙන්නේ. කාක්ෂිකවල ශක්තිය ආම වෙන්නේ සමාන ප්‍රමණයකින් යුත් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව උපරිම වෙනකොට අර මම ඇන්දේ p වල ඉලෙක්ට්‍රෝන තුනක් මේ කාක්ෂිකවල ඉලෙක්ට්‍රෝන තුනක් තියෙනකොට එන විදිහ. එතකොට අපි අඳිමු දැන් එන ඉලෙක්ට්‍රෝන හතරක් ආවොත් දැන් ඔයගොල්ලෝ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න දන්නවා. P4 කියලා ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ආවම P කාක්ෂික 3යි. ඔයගොල්ලෝ දන්නවද මේ ටීචර්ස්ලම පේපර් මාකින් යන අය කියනවා P4 අඳින්න වෙලාව ආවම මේ ටර්ම් ටෙස්ට් පේපර්ස් වල. මෙහෙම අඳින අය ඉන්නවා. මේ P4ක් ආවම මෙහෙම අඳින අය ඉන්නවා ටර්ම් ටෙස්ට් පේපර්ස් වල. ඒ ලෙවල් නම් මේක අඳින්න ඇවිල්ලා නැති හින්දා තමයි අඳින්නව නම් ඔහොම අඳිනවා. ඉතින් ඒ කියන්නේ ඔයගොල්ලන්ට පේනවා මේ පළවෙනි පාඩම ඉස් කරගන්න අයත් ඉන්නවා. දැන් මොන්න P4ක් නේ. උතර P ඉලෙක්ට්‍රෝන 4යි. එහෙනම් ඊළඟ ඉලෙක්ට්‍රෝනය අපිට යොදන්න වෙනවා. දැන් P වල කාක්ෂික 3යි ඉලෙක්ට්‍රෝන 4යි. ඔන්න අපි එක එක දාගත්තා. ඊළඟ එක මෙතනට එන්නේ. එතකොට මෙයාගේ තියෙනවා වියුග්ම ඉලෙක්ට්‍රෝන. එතකොට P4 එනවා ඔක්සිජන් ගේ. අපි ඔක්සිජන් ගේ ලියමු. ඔක්සිජන් ගේ ඉලෙක්ට්‍රෝන 1s2 2s2 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 2p4 ඉලෙක්ට්‍රෝන 4යි 8යි. එතන මේ ඔක්සිජන් ගේ පරමාණු ක්‍රමාංකය 8යි. ඔන්න ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවාම දැන් මේ වියුග්ම ඉලෙක්ට්‍රෝන දෙකක් එනවා. එතකොට දැන් මේ මූලද්‍රව්‍යයේ වියුග්ම ඉලෙක්ට්‍රෝන දැන් මෙහෙම ඉන්නවා. හරිද? ඊළඟට අන්න බලන්න ලස්සන වැඩේ. දැන් මේ වියුග්ම ඉලෙක්ට්‍රෝන දෙක මෙහෙම ඉන්නවා. දැන් මූලද්‍රව්‍ය මෙහෙම හැදෙනවා. හැදුනහම මෙහෙම තමයි ඉලෙක්ට්‍රෝන දෙක ඉන්නේ. දැන් තේරෙනවා මේක හරියන වින්‍යාසයක් නෙමෙයි. මේ දෙන්න වියුග්ම වෙලා නැහැ. වියුග්ම. දැන් ආපහු මේක හැදුනහම අස්ථායි. දැන් මේක අස්ථායි කියන්නේ මෙයාගේ ශක්තිය වැඩි. තවත් මේක අඩු කරගන්න විදිහක් තියෙනවා. එතකොට කරන්න තියෙන්නේ මොකක්ද? මෙන්න මේ ඉලෙක්ට්‍රෝන දෙක තවයි පිටින් එන එක්කෙනෙක්. පිටින් කවුද ඉන්නේ? තව ඔක්සිජන් එකක්. අපි ආ මේ පැත්තෙන් ගන්න. ඔන්න අනිත් ඔක්සිජන් එකේ 2p4 එනවනේ. 2s2 1s2. මම එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කිව්වේ මේ පැත්ත. මෙයාගේ කිව්වේ මේ පැත්ත. එතන මේ දෙන්නගේ p4 එක මේ තියෙන්නේ මේ පැත්තේ. s දෙන්න ඉන්නවා. පේනවනේ right. එතකොට දැන් ඔන්න ඔක්සිජන් දෙකක් ආවහම මෙහෙම මෙන්න මේගොල්ලෝ පාක්ෂික එකට එකතු වෙනවා. එතකොට හැදෙනවා O2. එතකොට මේ තියෙන්නේ අර යුග්ම ඉලෙක්ට්‍රෝන දෙක. මේ දෙන්න තමයි මේ.
එතකොට මේකේ 1s2 තියෙනවනේ. ඒක අඳින්නේ අපි. පිටතම කවචයේ තියෙන එක විතරයි අඳින්නේ. එතකොට ඕගොල්ලන්ට දැන් පේනවා ඔක්සිජන් ඇයි බන්ධන දෙකක් හදන්නේ කියලා. ඔක්සිජන් ඇයි බන්ධන දෙකක් හදන්නේ යාගේ වියුග්ම ඉලෙක්ට්‍රෝන දෙකක් එනවා. ඒ දෙන්නෙක් ලං වුණාම ඒගොල්ලෝ යුග්ම වෙනවා. දැන් එතකොට හුන්ස් නීතිය වැරදෙනවා. දැන් එයා කිව්වා තනියෙන් ඉන්නකොට ස්ථායි කියලා. තනියෙන් ඉන්න ගියාම ස්ථායි නෑ. එතකොට මෙහෙම යුගලනය වෙන්න පුළුවන් මේක. එහෙම යුගලනය වුණාම මේක හිස් වෙනවා. හිස් වුණාම මේක අස්ථායි වෙනවා. ශක්තිය පැත්තෙන් අස්ථායි වෙනවා. ඒ නිසා හොඳ මේක තමයි මුලින් මූලද්‍රව්‍ය පුළුවන් තරම් ස්ථායි වෙනවා. දැන් මෙතන මූලද්‍රව්‍ය ස්ථායි. හැබැයි ස්ථායිම නෑ. තනියෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. එතකොට කරන්නේ ඊළඟ ඔප්ෂන් එක තව ඔක්සිජන් එකක් එක්ක එකතු වෙනවා. මේ ඔක්සිජන් එක හිටියේ නැත්තම් කායක හරි එකතු වෙනවා. හයිඩ්‍රජන් ආව නම් හයිඩ්‍රජන් දෙකක් සෙට් වෙනවා. ඒකනේ H2O හැදෙන්නේ. H වල එකයි තියෙන්නේ. එයාගේ H2O හැදෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි මූලද්‍රව්‍ය තව මූලද්‍රව්‍යات එක්ක එකතු වෙන්නේ. ඒ එකතු වෙනකොට එහෙනම් මේ තනියෙන් ඉන්න ඉලෙක්ට්‍රෝන අපිට ඉතා වැදගත්. ඒතකොට ඒ කොටස අපි ඉස්සරහට කරනවා. ඒතකොට මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසවල වැදගත්කම තමයි මම ඔය කිව්වේ. මොකක්ද වැදගත්කම? මූලද්‍රව්‍ය හැසිරෙන්නේ ප්‍රතික්‍රියා කරන්නේ වෙන මූලද්‍රව්‍යයක සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරගන්න අපිට මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ඕනේ. ඒ කියන්නේ අවුබ්බාව මූල ධර්මයේ පොලි බහිෂ්කාර නියමය සහ හුන්ස් නීතිය ඕන වෙනවා. ඔන්න උතනින් අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාස කතන්දරේ ඉවර වෙනවා. හැබැයි අභ්‍යාස තියෙනවා. සිද්ධාන්ත කරුණු ඉවරයි. දැන් අපි ඕක පියාගමු කෙටියෙන්. ගන්න ඔයගොල්ලන්ගේ නෝට්බුක් එක. අපිට සතියේ මේ පාඩම ඉවර වෙනවා. එහිඳ මුල ටික හොඳට බලන්න. ගෙදර වැඩවල ෆොටෝස් එවන්න. දැන් මම ඉතින් නිකන් කෙමිස්ලා වගේ හිතන්න පුරුදු වෙන්න. කෙමිස්ලා වගේ හිතන්න ඕනේ. එතකොට තමයි කෙමිස්ලා වෙන්නේ. එතනින් එහාටත් යන්න පුළුවන්. දොස්තරලා වෙන්නත් පුළුවන්. නැත්නම් කොන්දොස්තරලා වෙන්න වෙන්නේ. රයිට්. ඊළඟට පියාගන්න. ඒතර ඕගොල්ලෝ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියනකොට මුලින්ම අවුබ්බාව මූල ධර්මය ඒක ලියා ගන්න. අවුබ්බාව මූල ධර්මය කියලා මම කෙටියෙන් දෙනවා. දීර්ඝ විස්තරය ඔයගොල්ලන්ගේ නෝට් එකේ තියෙනවා. අවුබ්බාව මූල ධර්මය කෙටියෙන් කියන්නේ මෙන්න මෙහෙමයි. මූලද්‍රව්‍යයට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ ඉලෙක්ට්‍රෝන පිරීම සිදුවන්නේ ශක්තිය වැඩි වෙන පිළිවෙලටය. ඔක තමයි අවුබ්බාව මූල ධර්මය. රයිට්. කෙටියෙන් ඕක දීර්ඝ විස්තරේ පාඩම් කරමු. ඊළඟට පොලි බහිෂ්කාර මූල ධර්මය. එක් පරමාණුවක ඉලෙක්ට්‍රෝන දෙකකට එකම ක්වොන්ටම් අංක කුලකයක් නැත. එකම ක්වොන්ටම් අංක කුලකයක් නැත. එකම ක්වොන්ටම් අංක සෙට් එකක් නැත. ඕම මතක තියාගන්න. සෙට් එකක් එහෙම නැහැ. මූලද්‍රව්‍ය දෙකක තමයි එහෙම එක සෙට් එකක් කියන්නේ. ඊළඟ හුන්ස් නීතිය. හුන්ගේ නීතිය, හුන්ස් නීතිය. ඒක මේක නෝට් එකේ තියෙන එක මම ගත්තේ ඔයගොල්ලන්ගේ සම්පත් පොතේ තියෙනවනේ. ඉතින් ඒක කොහොමම තියෙනවා. අපිට තේරෙන භාෂාවෙන් ලියා ගන්න එක. පරමාණුවක උපශක්ති මට්ටමක වියුග්ම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව උපරිම විය යුතුය. පරමාණුවක උපශක්ති මට්ටමක වියුග්ම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව උපරිම විය යුතුය. ඒ කියන්නේ උපශක්ති මට්ටමක වියුග්ම ඉලෙක්ට්‍රෝන උපරිමයෙන් තියෙනවා. එතකොට ඒ කතන්දරේ හරි. දැන් ඔන්න ඉලෙක්ට්‍රෝන ටික අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිව්වා. දැන් අපි පොඩ්ඩක් කියලා බලමු කොහොමද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එන්නේ. දැන් ඔන්න එකක් අපි කියමු
copper zinc ලියමු zinc වල 30යි right 1s දැන් මේ විදිහට ලියන්න පුරුදු වෙන්න 1s2 2s2 2p6 එතකොට දැන් මේ මම කියන්නේ එක්සෑම් එකට ලෑස්ති වෙන හැටි මේක ලියන හැටි දැනගන්න ඕනේ මේක ලියන හැටි ඕන කෙනෙකුට පුළුවන් මේ පාඩම කරාම ඒ වුණා ලියන මේ විභාගෙට ලියවෙන්න ඕන විදිය මේක ලියවෙන්න ඕන විදිය මේ මෙහෙම ලියාගෙන යනකොටම දෙවෙනි එක ලියුවාම ඉලෙක්ට්‍රෝන 10ක් ලියුණා කියන එක මීටර වෙනවා දෙවෙනි එක ලියනකොට 10ක් ලියවිලා නැත්නම් ආයෙ ගණන් කරන්න එහෙම කරන්න බෑ ඒ කියන්නේ ඒක එක්ස්පර්ට් නෑ කියන එක ඒක ලියනකොටම 10ක් ලියවෙන්න ඊළඟට පටන් ගන්න දැන් තව 20ක් කියන එක ඒකට ටක් ගාලා එනවා ඊළඟට තුන්වෙනි එක ලියනකොට 3s2 3p6 ඊළඟට 4s2 දැන් මේ වෙනකොට කීයක් ලියවෙන්න ඕනද කියලා දැනගෙන ඉන්න ඊළඟ මේ වෙනකොට කීයද ඊළඟට 4s දැන් ඊට පස්සේ 3d 10 දැන් මෙතන 10යි දැන් 10යි 10යි 20යි 10යි 30යි. එතකොට මෙන්න මේ අවබෝධය ඔයගොල්ලෝ ලියනකොට දැන් එකේ ඉඳන් 56කට ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියනකොට ඒක ලියාගෙන යන්න එපා නිකන්. ඕක එක්සෑම් එකේ ලියන්නේ නැහැ එහෙම. ඉඳලා හිටලා එකක් මූලද්‍රව්‍යයක් දීලා ලියන්න කියලා කියයි. එහෙම මේ ලියාගෙන යන්න එපා. මෙන්න මේක පුළුවන් තරම් මීටර විතර දාගෙන ලියාගෙන යන්න ඕන. මේක ලියනකොට ටක් ගාලා දැන් ලියලා අපි ප්‍රැක්ටිස් එක ගන්නෙ. 1s 2s 2 පීපුවම 10ක් ලියලා ඉවරයි. 3s 3 පීපුවම ඒ දෙක සෙට් එක එකට එනවා 18ක් ඉවර වෙනවා. ඊළඟට මෙහෙම එනවා. එතකොට තමයි ඔය එහෙන් මෙහෙන් අහන ප්‍රශ්න වලට ක්ෂණික උත්තර වුනේ. ඒව දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට නැත්තම් මුල ඉඳන් 29 වෙනි ඉලෙක්ට්‍රෝන මූලද්‍රව්‍ය ගැන කතා කරනකොට මුල ඉඳන් හිත ඉන්න වෙනවා. ඔකට හොඳ උදාහරණය තමයි ඉතින් චක්‍රය. තුනවසරේ චක්‍රේ 12 වරක් අට කියනවා කියන්නේ ලොකු වැඩක්. මුලින් ඉඳන් 12 වරක් එකේ ඉඳන් කියාගෙන සමහරලාට 10 පටන් අරන් කියන වෙලාවලුත් තියෙනවා. ඒ වගේ වෙන්න එපා. මේ 56 ලියන්න පුරුදු කරන්නේ මෙන්න මේක පුරුදු කරන්න. එතකොට ඕගොල්ලන්ට ආවර්තිතාවකගේ මූලද්‍රව්‍යයක් දැක්ක ගමන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඉවර වෙන හැටි ඒ ෂණයෙන්ම කියන්න පුළුවන්. ඒ ෂණයකින්ම කියන්න පුළුවන්. අර දැන් 12 රකට 96 කියලා එකපාරට කියන්නේ. ඒ ෂණයෙන්ම මේක කියනකොට එතකොට තමයි අපි කියන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස පුළුවන් කියලා. මේක ලියන්න පුළුවන් වුණාට ඉලෙක්ට්‍රෝන වින්‍යාස පුළුවන් කියලා කියන්නේ නැහැ ඒ ලෙවල් වල. එහෙන් මෙහෙන් අහනකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ අන්තිම මොකක්ද තුනනේ දැන් සිංක් කියපුව ගමන් 4s2 3d10. කොපර් කියපුව ගමන් 4s1 මේ n එක ඔයගොල්ලෝ ලියුවට පස්සේ තේරෙයි. එහෙම කෙලින්ම ලියන්න පුළුවන් වෙනවා. දැන් මැංගනීස් කියපුවා S2P5 4s2 dp 4s2 3d5 අන්න එහෙම එකපාරට එන්න ඕන. කොච්චර හොඳට එන්න ඕනද කියනවනම් මටත් වඩා හොඳට එන්න ඕන. මම ඒ ලෙවල් ලියන්නේ නැහැ. ඒ හින්දා මට වඩා ස්පීඩ් එකෙන් ඔයගොල්ලන්ට මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන එක නෙමෙයි කියනකොට එන්න පුළුවන් වෙනවා. එතකොට ඒ ඵල පුරුද්ද ඔය එකේ ඉඳන් 56ට ලියලම අරගන්න. ඊළඟට දැන් ඔන්න මේ විදිහට ලියනවා. දැන් අපි ඉලෙක්ට්‍රෝන ගලවන්න යන්නේ. ඉලෙක්ට්‍රෝන ගැලවිල්ලට අපි කියනවා අයනීකරණය. දැන් ඒක අයනීකරණය අපි කතා කරලා තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාස සෙට් කරේ. ඉලෙක්ට්‍රෝන තියෙන ශක්ති මට්ටම් වල ඒක ඇතුළේ උපශක්ති මට්ටම් තියෙනවා කියලා කතා කරේ. අයනීකරණ ශක්තිය දිහා බලලා. දැන් අපි ඒක ආපස්සට ඉගෙන ගන්නවා. මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දිහා බලලා කියනවා මොන ඉලෙක්ට්‍රෝනද අයින් වෙන්නේ. දැන් මේ ලියුවේ සිංක්. එතකොට සිංක් වල පිටතම ඉලෙක්ට්‍රෝනය මොකක්ද? මේ තියෙන්නේ ශක්තිය වැඩි වෙන හැටි. ඔන්න දැන් මෙතන පැටලෙන තැන. මේ ලියුවේ ශක්තිය වැඩි වෙන හැටි. මේ ශක්තිය වැඩි වෙන්නේ. එහෙම වැඩි ලකුණු දාලා ලියන වෙලාවලුත් තියෙනවා. එතකොට මේ ශක්තිය වැඩි වෙන්නේ මේ විදිහට. ඒ කියන්නේ 4s එකේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට වඩා වැඩි ශක්තියක් 3d වලට තියෙනවා. දැන් ওই ශක්තිය වැඩි කියන එකේ තේරුම මොකක්ද? ඒක තරුවක් දාලා ලියාගන්න වැදගත්කම. ශක්තිය වැඩි කියලා කියන්නේ නියස්ටියෙන් ඈතට යන්න පුළුවන් හැකියාව වැඩි. ඒ කියන්නේ 4s එක ඔන්න මම අදිනවා. මෙන්න 4s. මේක ඇතුලේ තව ඒවා තියෙනවා. එතකොට 4s එකේ ඉලෙක්ට්‍රෝන 3d ඉලෙක්ට්‍රෝන ශක්තිය අඩු වුණා නම් මෙහෙම එන්නේ.
OS එක තරම් ඈතට යන්න බෑ. ඒ වුණාට ඇත්තටම 3D වල ඉලෙක්ට්‍රෝන එන්න මෙහෙම තියෙනවා. ඒ කියන්නේ ඔක ඉලෙක්ට්‍රෝන හැසිරෙන රටාව සීමාව අඳුර ගන්න පුළුවන්. පින්තූර ගන්න ක්‍රම තියෙනවා. ඒ ක්‍රම මොනවද කියලා ඉගෙන ගන්න තමයි මේක පාස් වෙලා කැම්පස් යන්න කියන්නේ. නැත්තම් උතරින් නවතින්නේ. ඒතර ඒ ක්‍රම වලින් මේක හොයාගන්න පුළුවන්. එතකොට OS ඉලෙක්ට්‍රෝනයකට පුළුවන් මේ 4S ගෝලාකාර සීමාවෙන් එහාට යන්න නේ. මේ ටිකක් එහාට යනවා. ඒතර මේ එහාට යනවා කියන්නේ මේ න්‍යෂ්ටියේ තියෙන ධන ආරෝපණය, ඉලෙක්ට්‍රෝනයේ ඍණ ආරෝපණය. එහාට යනවා කියන්නේ ධන ආකර්ෂණීය අභිබවා S වලට වඩා එහාට යන්න පුළුවන්. ඕක තමයි ශක්තිය වැඩි කියන්නේ. එතකොට දැන් 4S 3D වල ශක්තිය වැඩි වෙන්නේ ඒකයි. ඊළඟ 3D වලට පස්සේ 4P 4P එක්කෙනා මේක ඇන්දොත් මම පේනවාද කියලා කොළ පාටින් නඳින්න ඉන්නේ 4P එක්කෙනා දෙකයිනේ තියෙන කාක්ෂි මම මේක උඩ යන්න නැති නඳින්නම් එතකොට එයා ඊට වඩා ඈතට යනවා D වලට වඩා ඈතට යනවා දැන් D මේ සීමාව ඔන්න ඕක තමයි ශක්තිය වැඩි වෙනවා කියන්නේ තරුවක් දාලා ලියා ගන්න ඉලෙක්ට්‍රෝනයේ ශක්තිය වැඩි වීම යනු ඉලෙක්ට්‍රෝනයේ ශක්තිය වැඩි වීම යනු එය න්‍යෂ්ටියෙන් ඈතට යාමේ හැකියාව වැඩි වීමයි. එය න්‍යෂ්ටියෙන් ඈතට යාමේ හැකියාව වැඩි වීමයි. එනම් 4s ඉලෙක්ට්‍රෝන වලට වඩා 4s ඉලෙක්ට්‍රෝන වලට වඩා ඈතට 4s ඉලෙක්ට්‍රෝන වලට ඈතට 3d ඉලෙක්ට්‍රෝන වලට යා හැක ගමන් කළ හැක ඈතට යයි මොනවා හරි කියයි 4s ඉලෙක්ට්‍රෝන වලට 3d වලට වඩා ඈතට යන්න බෑ 3d ඉලෙක්ට්‍රෝන වලට පුළුවන් 4s වලට වඩා ඈතට යා හැක යන්න පුළුවන් ඒ නිසා තමයි 3d වල ඉන්න ඉලෙක්ට්‍රෝන වල ශක්තිය 4s ඉලෙක්ට්‍රෝන වලට වඩා වැඩි කියන්නේ ඕක නෝට් එකේ ලිව්වට ආයෙත් පාඩම් ගන්න තියාගන්න එපා දැම්මම මතක තියාගන්න. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන එක ශක්තිය වැඩි කියන්නේ න්‍යෂ්ටියෙන් ඈතට යනවා. එතකොට දැන් මේවා මේ දැන් ගිය ඉලෙක්ට්‍රෝනේ මේක 4s ඉලෙක්ට්‍රෝනයක්ද 3d ඉලෙක්ට්‍රෝනයක්ද කියලා හොයාගන්නේ කොහොමද? ඒකට තියෙනවා ක්‍රම. ඉලෙක්ට්‍රෝනය සැරිසරන ප්‍රදේශයේ බැලුවාම d එකක් සැරිසරනවා වගේ කණ්ඩිකා හතරක තමයි ඉන්නේ. ගෝලයක හිටියොත් s කණ්ඩිකා හතරක හිටියාම එයා d එකක්. ඒ කණ්ඩිකා හතර පේනවා ලස්සනට. මේ s එකෙන් ඈතට යනවා. ඒවැ පින්තූර මම ඔයගලන්ට පෙන්නන්නම් මේ. මම මේකට තර වගේ වීඩියෝ එකක් කරලා එවන්නම්. ඒකේ නිකම් පින්තූර පෙන්නනවා වගේ නෙමෙයි. චිත්‍රපටියක් හදලා එවන්නම් බලන්න. ඒතකොට ලේසි. ඕකටයි ඇල්ෆා බීටා ගෑමා වලට එකක් එවන්නම්. අනිත් එක කලින් එක බැලුවානේ. ඔයගොල්ලෝ මේ එක බැලුවාම පොඩි අදහසක් දාන්න මේ මේක මෙහෙම කරා නම් හොඳයි. මෙහෙම කිව්වා නම් හොඳයි. ඒත් මට ඊළඟ එක ඒක බලලා ඉම්ප්‍රූව් කරන්න පුළුවන් ඉන්ටරැක්ෂන් එක ඕන. මම ඔයගොල්ලෝ කියන එක අනුව මේ පැත්තෙන් වෙනස් කරන්න පුළුවන් මට. තව පැහැදිලි කරන්න ඕනේ ඒවා තියෙනවා ඒවත් එවන්න. එතකොට ඒකටත් මේ කියන්න පුළුවන් මේ වීඩියෝ බලලා මොන හරි මේ හොඳයි කියලා නම් දැම්මේ නැතුනට කමන්නේ. හොඳ නැති ටිකක් තිබුණොත් තමයි දාන්නවනේ මේක ටිකක් මෙහිම තව ටිකක් කිව්වනම් හරි මේ රූපය පැහැදිලි මදි මේක වෙනස් කරන්න ඔහොම අදහසක් එනවා නම් ලියලා එවන්න. පොලේක ලියලා ෆොටෝ එකක් ගහන්න ටයිප් කරන්න අමාරු න ะ. ඊළඟට ඔන්න දැන් ශක්තිය වැඩි වෙන එක අපි ලියාගත්තා. දැන් අපි ඉලෙක්ට්‍රෝන අයින් කරන්න යන්නේ. එතකොට දැන් පිටතම ඉන්න එක්කෙනා ඉන්නවනේ. පිටතම ඉන්න එක්කෙනා S. පිටතම ශක්ති මට්ටම S මෙයා. එතකොට පිටතම එක්කෙනා S නම් ඉලෙක්ට්‍රෝන අයින් වෙනකොට මුලින්ම අයින් වෙන්නේ පිටතම ඉන්න S කෙනෙක්. පිරෙනකොට අන්තිමට පිරෙන්නේ D වලට. හැබැයි යනකොට යන්නේ S එකෙන් ඔය දෙක මාරු වෙනවා. එනකොට සහ යනකොට මාරු වෙනවා. ඒක D සහ S වල තමයි මේ ප්‍රශ්නේ එන්නේ. අපි මෙතන දැන් ගමු. දැන් මේ සිංගේ
අපි එක ඉලෙක්ට්‍රෝනයක් අයින් කරන්න යන්නේ. අයින් කරන්නේ එතකොට කාවද? මෙන්න මෙයාව තමයි අයින් කරන්නේ. මෙතන ඉලෙක්ට්‍රෝන දෙන්න තමයි අයින් වෙන්නේ. එතකොට මුලින්ම අපි අයින් කරනවා එක ඉලෙක්ට්‍රෝනයක්. ඒ කියන්නේ සිංක් වායු අවස්ථාවට ගෙනියනවා වාෂ්ප කරනවා. වාෂ්ප කරලා ඉලෙක්ට්‍රෝනයක් අයින් කරනවා. අයින් කරාම හදනවා zinc plus ධන එකේ කැටයනය. මේකට කියනවා කැටයන. ඉංග්‍රීසියෙන් කියන්නේ කැටයන, සිංහලෙන් කියන්නේ කැටයනය. යයන්වත් දානවා සිංහලට එනවා. ධන ආයනය. එතකොට මේ අයින් වෙන ඉලෙක්ට්‍රෝනය මෙන්න මේ දෙන්නගෙන් එක්කෙනෙක්. දැන් මේ දෙන්නගෙන් කවුද අයින් වෙන්නේ? කවුරු අයින් වුණත් ප්‍රශ්නයක් නැහැ. එයා අයින් වෙලා යනවා. එතකොට මොනවද දැන් අලුත් එකක් කියලා එක ඉලෙක්ට්‍රෝනයක් අයින් වෙනකොට අපි ඊතලයේ ඔළුවෙන් භාගයයි දානවා. ඊතලයේ ඔළුවෙන් භාගයයි දානවා. බලන්න. ඒ භාගෙ මම රවුන්ඩ් කරන්න එපා. මම පෙන්නන්න රවුන්ඩ් කරේ. එක ඉලෙක්ට්‍රෝනයක් ගැලවෙනවා කියන්නේ අන්න ඒකට. ඊළඟට ඉතුරු වෙනවා මේ ඉලෙක්ට්‍රෝන. දැන් අස්ථායි. සිංක් ප්ලස් එක අස්ථායි. ඒ නිසා මෙතනින් නවතින්නේ නැහැ සිංක්. තව එකක් ගලවලා දාන්න. ගලවලා දැම්මම 4s එක හිස් වෙනවා 0. 4s 0. එතකොට හැදෙනවා මෙතනින් zinc 2+ එකක් ගෑස්. මේක තමයි ස්ථායි අයන. එතනින් පස්සේ ගැලවෙන්නේ නැහැ ස්වභාවිකව. පුළුවන් ගලවන්න අධික ශක්තියක් දීලා මේ D ගලවන්න පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ ගැලවෙනකොට D ගැලවෙන්නේ. හැබැයි ප්‍රතික්‍රියා කරද්දී zinc මේ ඉලෙක්ට්‍රෝන දෙක විතර අයින් කරන්නේ. ඒතර හැදෙනවා zinc 2+. එහෙනම් zinc 2+ වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ කිව්වොත් අපි ලියන්නේ මෙන්න මෙහෙම. මෙයාව අපි මකනවා දැන්. ඔන්න zinc 2+ ලියන්නේ. එතන ඕනනම් මේ පැත්තෙන් අපි ලියනවා මෙහෙම. මේක අත්‍යවශ්‍ය නෑ. මේ ලියන්නේ අපි zinc 2+ වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. අර 4s එකේ ඉලෙක්ට්‍රෝන දෙක අයින් කරලා ඒකට බිඳුවක් දානවා. එතකොට ওই විදිහට ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියලා තමයි අපි අයන වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්නේ. ඊළඟට මේ ඉලෙක්ට්‍රෝන මොකක් හරි මූලද්‍රව්‍යයක් දුන්නාම ඒ මූලද්‍රව්‍යයේ එක්සෑම් එකේදී ඉඳලා හිටලා කියනවා මෙහෙම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අයනයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න කියලා විවගත එකට. හුඟක් වෙලාවට අහන්නේ මේ අයනයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න කියනවට වඩා ඒක අවසාන ශක්ති මට්ටමේ කොහොමද තියෙන්නේ? නැත්නම් මොන ඉලෙක්ට්‍රෝනද අයින් වෙන්නේ? ඔය වගේ ප්‍රශ්න තමයි MCQ වල ගොඩක් අහන්නේ. එතකොට මේ අයින් කරන ඉලෙක්ට්‍රෝන මොනවද කියලා ඕගොල්ලෝ හිතලා බලලා ලියන්න ඕනේ. මම තව එකක් කියන්නම්. අන්න දැන් සිංක් වල හරිනේ. එතකොට සිංක් වල අයින් වෙන්නේ නම් 4s ඉලෙක්ට්‍රෝන. ඊළඟ අපි ගමු ඇලුමිනියම්. ඇලුමිනියම් වල බලන්න අවබෝධතාවක දැන් එකපාරට ඇලුමිනියම් වල බලන්න ඇහැ යනවද කියලා. දැන් ඇඟිල්ලෙන් හොය හොය යනවද බලන්න. එකපාරට ඇහැ යනවද ඇඟිල්ලෙන් හොය හොය යනවද? ඇලුමිනියම් වල පරමාණු ක්‍රමාංකය බලන්න කීයද? 12ද 13ද? ඒතර ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ 1s2 2s2 දැන් 10 කියලා ඔළුවේ තියෙනවා එකපාරට 13ක් නේ. මේ 10 ලියනවා හිත ඉන්නේ නැහැ. 10 එනවනේ උතන්ට. ඊළඟට එනවා 2p වලට පස්සේ 3s 2 3p1. අන්න යාගේ d ඉලෙක්ට්‍රෝන නැහැ. දැන් මෙයාගේ අයින් වෙන්නේ මෙන්න මේ. එතකොට මේ තුන් දෙනාගෙන් ඉලෙක්ට්‍රෝන අයින් වෙනකොට ස්ථායි වෙනකොට තුන් දෙනාම අයින් කරනවා. A3+ එතකොට A3+ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ කොහොමද මෙන්න මේක ලියන්නේ. එතකොට A3+ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? ඒතර අයින් වෙන ඉලෙක්ට්‍රෝන මොනවද? ඔන්න ඔය වගේව එක්සෑම් එකේදී අහනවා. එතකොට මම ඔයගොල්ලන් දැන් අයන ටිකක් දෙන්නම්. ගෙදරදී මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියලා පුරුදු වෙන්න. Barium 2+, manganese 2+, Fe3+. ඔය තුන් දෙනා ලියන්න. අපි අනිත් ඒවා ලියුත් එකේ තියෙනවා. ඔය තුන් දෙනාගේ ලියලා ෆොටෝ එවන්න. ඊළඟ ලියා ගන්න නෝට් එකක්. කැටයන වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීම
කැටායන වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීම. කැටායන සෑදීමේදී ඒක ධනායන කියලා දන්නේ නැත්නම් ඒකත් දාගන්න. කැටායන සෑදීමේදී පිටතම කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන පිටතම ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන පිටතම කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන වචන දෙකම දැනගන්න. ඉවත් වේ. වරහන් ඇතුලේ දාගන්න. ශක්තිය වැඩිම ඉලෙක්ට්‍රෝන පිටවීම අනිවාර්ය නැත. ශක්තිය වැඩිම ඉලෙක්ට්‍රෝන පිටවීම අනිවාර්ය නැත. දැන් මෙතනදී ශක්තිය වැඩිම ඉලෙක්ට්‍රෝන තමයි පිට වුනේ. පිටතම තියෙන එක්කෙනාගේ තමයි ශක්තිය වැඩි මේ වෙලාවේ. එතකොට දෙකම එක සමාන වුණා. ඒ වුණාට අපි කලින් ලිව්ව සිම්පල් පිටතම තියෙන්නේ OS ශක්තිය වැඩි 3D. හැබැයි අයින් වෙන්නේ OS. ඒ කියන්නේ අනිවාර්ය නෑ ශක්තිය වැඩි වෙන ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන එක. ඕක MC කියලා අර සත්‍ය කියලා ලකුණු කරන්න වෙනවා. හරි වැරදි තෝරන්න. ඒකට එනවා ඔය වාක්‍යය. ඔය වගන්ති ඔය විදිහටම එනවා. එන්නේ ශක්තිය වැඩි ඉලෙක්ට්‍රෝන ඉවත් වීම අනිවාර්ය නැත. වරහන් ඇතුලේ ඒක ලියා ගන්න. ඊළඟට මෙය D මූලද්‍රව්‍ය වල දැකිය හැක. මෙය D මූලද්‍රව්‍ය වල දැකිය හැක. එතකොට දැන් ආවර්තිතාවක දිහා බලන්න පොඩ්ඩක්. ඔය ආවර්තිතාවකුවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිව්වහම ඔයගලන්ට S වලින් ඉවර වෙන සෙට් එකක් එයි. P වලින් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා ඉවර වෙන සෙට් එකක් එනවා. D වලින් ලියලා ඉවර වෙන සෙට් එකක් එනවා. එතකොට ඔය අන්තිමට එන ඉලෙක්ට්‍රෝන අන්තිමට අපි ලියන ඉලෙක්ට්‍රෝනේ තියෙනවානේ. ඒක එන්නේ S වලට නම් අපි යාට කියනවා S ගුණිය මූලද්‍රව්‍යයක්. අන්තිම ඉලෙක්ට්‍රෝනේ තියෙන එක නෙමෙයි එන්නේ එක. ඒක එන්නේ P වලට නම් P ගුණිය මූලද්‍රව්‍යයක්. D වලට එනවා නම් D ගුණිය මූලද්‍රව්‍යයක්. F වලට එනවා නම් F ගුණිය මූලද්‍රව්‍යයක්. ওই විදිහට ආවර්තිතාවකයේ ගුණ හතරක් තියෙනවා. මේ ගුණ හතර ගැන අපි දීර්ඝව ඊළඟ ක්ලාස් එකේ කතා කරනවා. ඔයගොල්ලෝ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියලා එවුවාම ඊළඟවරුනහම රයිට්. ඔන්න දැන් අපි කැටායනික ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියුවා. දැන් මේ තුන් දෙනාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස මෙතනදී ලියලා ඡායාරූපයක් එවන්න. ඊළඟට අපි දැන් අවුභාව මූලධර්මයේ කිව්වා, කාක්ෂික වල ක්වොන්ටම් අංක ලිව්වා. මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස කෙටි කරලා ලිව්වා. සම්පීඩිත ඉලෙක්ට්‍රෝන වින්‍යාස උච්ච වායුව ලියලා. ඊළඟ වියුග්ම ඉලෙක්ට්‍රෝන ගන්න උපරිම වෙන එක කතා කරා. ක්වොන්ටම් අංකත් හරි ආවර්තවුවේ ඉතින් අපි කතා කරන්නේ ඊළඟ දවසේ. ඊළඟට දැන් කැටායන වල ඉලෙක්ට්‍රෝන ලිව්වහම ඊළඟට අපිට එන්නේ ඇනායන වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන හැටි. ඊළඟ මාතෘකාව ලියා ගන්න ඇනායනයක ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීම. එතකොට ඇනායන හැදෙන්නේ මේක හොඳට මතක තියාගන්න. ඇනායන හැදෙන්නේ ඊළඟ උච්ච වායුවට යන්න chance එකක් තියෙනවා නම් විතරයි. ඊළඟ උච්ච වායුවට යන්න chance එකක් නැත්නම් එයාගේ ඇනායන හැදෙන්නේ නැහැ. බලෙන් හදවන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. කියන්නේ බලෙන් ඉලෙක්ට්‍රෝන දීලා ඕන මූලද්‍රව්‍යයකට බලෙන් ඉලෙක්ට්‍රෝන දීලා ඇනායනයක් කරන්න රිලේ එකක් කරන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන ගාන වැඩි කරන්න පුළුවන්. ඒ වුණාට ස්වභාවිකව ප්‍රතික්‍රියාවලදී බලෙන් නෙමෙයි ඒව වෙන්නේ නිකන්. ඔය සෝඩියම් ක්ලෝරින් එකතු වෙලා හිමනේ ප්‍රතික්‍රියාව වෙන්නේ. ඒ වෙලාවල් වලදී ඊළඟ උච්ච වායුවට යන්න පුළුවන් නම් ඊළඟ උච්ච වායුවට පිටිපස්සේ එක්කනක් නෙමෙයි ඊළඟ එක්කනට යන්න පුළුවන් නම් විතරයි ඉලෙක්ට්‍රෝන අරගෙන ඇනායන හදන්නේ. එහෙම නැත්නම් හදන්නේ නැහැ. ඔන්න ඒක ඊටා වැදගත්. කියන්නේ ඇනායන වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීමනේ. ඊළඟ උච්ච වායුව ලියාගන්න එක. ඊළඟ උච්ච වායුව උච්ච වායු වින්‍යාසය ඊළඟ උච්ච වායු වින්‍යාසය ලබා ගැනීමට පමණක් අවශ්‍ය
ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ලබා ගනී. ඊළඟ උච්ච වායු වින්‍යාසය ලබා ගැනීමට පමණක් අවශ්‍ය ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ලබා ගනී. එනම් ස්ථායි ඇනයන සියල්ලගේම ස්ථායි ඇනයන කියන්නේ ඍණායන සියල්ලගේම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය උච්ච වායු වින්‍යාසයක් විය යුතුය. උච්ච වායු වින්‍යාසයක් විය යුතුය. ඊළඟ තරුවක් දාලා ලියන්න. නමුත් ඕනෑම මූලද්‍රව්‍යයකට ඉලෙක්ට්‍රෝන ඇතුළත් කර ඇනයන සෑදීම ශක්තිය ලබා දීමෙන් සිදු කළ හැකිය. අධික ශක්තියක් දෙන්න ඕනේ. දැන් අපිට හීලියම් මයිනස් එකක් හදන්න නම් හිතා ගන්න බැරි ශක්තියක් දෙන්න ඕනේ. ඒ කියන්නේ කරගන්න බැරි ගන්නටම දෙන්න වෙන ශක්තිය. අන්න ඒ වගේ අමාරුයි මූලද්‍රව්‍ය ස්ථායි එකකට ඉලෙක්ට්‍රෝන දීලා ඍණ ආරෝපණයක් කරවන්න අමාරුයි. ඒ වුණාට ශක්තිය බලෙන් දීලා කරගන්න පුළුවන්. දැන් සෝඩියම් වගේ අපි දන්නවා කැටයන හදන්න. ඒ වුණාට අපිට පුළුවන් සෝඩියම්ට ඉලෙක්ට්‍රෝනයක් දීලා සෝඩියම් මූලද්‍රව්‍යයට ඉලෙක්ට්‍රෝනයක් දීලා සෝඩියම් මයිනස් කරන්න. මේ වගේව කරන්න පුළුවන්. මේක තමයි කියන්නේ ඇනයන් හදනවා කියන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දැන් මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය උච්ච වායු වින්‍යාසය නෙමෙයි. මොකද මෙයා මේ ස්වභාවික වෙන එකක් නෙමෙයි බලෙන් කරන්නේ. සෝඩියම් මයිනස් කොයිලාගත් හැදෙන්නේ නැහැ ප්‍රතික්‍රියාවලදී. හැබැයි අපි දැන් ගන්න ක්ලෝරින් ඉලෙක්ට්‍රෝන 17ක් තියෙනවා. මේකට ඉලෙක්ට්‍රෝනයක් දුන්නාම හදන්න පුළුවන් Cl මයිනස්. එයාගේ ඉලෙක්ට්‍රෝන 18යි. 18යි කියන්නේ හීලියම් ඊළඟ ආගන් ක්‍රිප්ටන් වින්‍යාසය. මේ හීලියම් නියෝන් ආගන් වින්‍යාසය. මේක ආගන් වින්‍යාසය. ඒ කියන්නේ අන්නේ විදිහට අපිට ඇනයන වල ඉලෙක්ට්‍රෝන කොහොමද දෙන්නේ කියලා බලන්න. ඊළඟට අපි බලමු නයිට්‍රජන්. නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියමු 1s2 2s2 2p3. දැන් මෙයාට ඊළඟ උච්ච වායු වින්‍යාසය යන්නේ මේක 2p6 වෙනවා. තව ඉලෙක්ට්‍රෝන 3ක් ගන්න පුළුවන්. උනේ ඉලෙක්ට්‍රෝන 3ක් අරගෙන පුළුවන් යාර n3 7. එතකොට n3 වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඔයගලන්ට ලියන්න පුළුවන්. එතකොට දැන් කැටයන වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියනකොට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා අර පිටතම එකෙන් අයින් කරන්න ඕනේ. හරිද? හැබැයි මම දැන් කියවනේ අනිවාර්යෙන් ලියන්න ඕනේ කියලා. ඒ වුණාට ඔයගොල්ලන්ගේ මීටරේ හොඳයි නම් අනිවාර්යෙන් ලියන්න ඕනේ ඒක ඔළුව ඇතුලේ ලියවෙනවා. එතකොට කෙලින්ම අපිට කැටයන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන්. අන්න ඒක තමයි ලකුණු 90 ගානට යන්නේ. එහෙම process එකක් ඔළුවේ හදා ගන්න ඕනේ. පාඩම් කරලාම කොට දාන එකක් නෙමෙයි කෙමිස්ට්‍රි කියන්නේ. එහෙම කරන්න ගියාම ඔයගොල්ලෝ දැන් මේ පටන් ගත්ත ගමන් මාස ගානේ දැන් ඉතින් අර ටිකක් පටන් ගන්නකොටම තිබ්බ පීක් එකේ නැතිව ඇති. දැන් ක්ලාස් ගිහිල්ලා ටිකක් හිර වෙලා වගේ නම් මේ පාඩම් 2-3 කරපු ක්ලාස් වල ගිහිල්ලා නම් හිර වෙලා වගේ නම් පටන් ගත්ත සයන්ස් කරන්නේ අහන අයටත් කියනවා. දැන් අහන අය නිකෝ සයන්ස් කරන්න දැන් කරන්න ගත්ත හින්දා කරනවා. කොහොම අවුරුද්දක් විතර ගියාම සයන්ස් තමයි මේ ටිකක් ගොඩක් අය කියන ඒවා මේ. මීට වඩා හොඳයි මම මේ කොමර්ස් කරා නම් කොහොම ටික මේක ඩිමෝටිවේට් වෙනවා. කියන්නේ අර පටන් ගත්ත ගැම්ම නැති වෙලා යනවා. ඒ නැති වෙන්නේ ඇයි දන්නවද? නැති වෙන්නේ මේ අපි කියන එක අහන්න නැති වුණා. ඒගොල්ලෝ කල් දානවා. වැඩ කල් දා ගන්නවා. පස්සට දානවා. අද කරන්න කිව්වම හෙට කරනවා. හෙට එකයි අද එකයි දෙකම හිර වෙනවා. ওই විදිහට පැක් වෙනවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න ඕන එක තමයි A level කරන්නේ full time. part time නෙමෙයි full time කරනකොට වෙලාවක් තියෙන ඒ වෙලාව අනිවාර්යයෙන් වැඩ කරන්න OT කරන්නත් වෙනවා. පඩි මදි නම් OT කරනවනේ ඒ වගේ. ලකුණු මදි නම් OT කරන්නත් වෙනවා. ඒ හින්දා මේක ලේසියට ගන්න එපා. අන්තිම කාලෙට ගියහම මේ වෙනස කරන්න බෑ.
එතකොට අන්තිම කාලෙදි හිර නොවෙන්න නම් මේ කියන ටික අහන්න ඕන. හිර වෙන එක්ස්පීරියන්ස් එක ගන්න ඕන නම් හිර වෙලාම බලන්නත් පුළුවන්. හැබැයි මේ හිර වුණාම ඊළඟ අවුරුද්දේ හිර ගන්න එක හරි අමාරුයි. කොච්චර කිව්වත් සෙකන්ඩ් ට්‍රයි වල රිසල්ට්ස් අඩුයිනේ ෆස්ට් ට්‍රයි වල වැඩි. ඒ හින්දා මේ දෙන එක එහෙම්මම අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒක කිසිම විදියකින් වෙනස් කරන්න එපා. ඒක වෙනස් කරන්න එකම එක හේතුවයි තියෙන්න පුළුවන්. ඒ හේතුව තමයි A level වල කෙමිස්ට්‍රි වලට A එකක් ඕනේ නෑ කියලා තීරණය කරගන්න ඕනේ මුලින්. ඊට පස්සේ අඩු කරගන්න පුළුවන්. එහෙම නැතුව A එකත් හිතේ තියාගෙන වැඩ S එකෙන් අරන් ගිහින් එක්සෑම් ගියාම ස්ට්‍රෙස් වෙලා S එකක් නැතුව F වෙනවා. ඔළුව වැඩ කරනවා A එකට දැනුම S එකේ දෙක එතනදී හැප්පෙනවා. එන්නේ F එකක් එක්ක විභාගෙදි කලන්තේ දානවා. බඩේ අමාරු හැදෙනවා. ඕකට මුණ දෙන්න වෙනවා. ඒ හින්දා ස්ට්‍රෙස් එක ගන්න එපා. මේ දැන් දෙන වැඩ ඒ විදිහටම කරන්න. එට එක්සෑම් තියනවා වගේ ඉන්නවා. දැන් ඔන්න අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාස කතා කරා, ඇනයන වලත් කතා කරා. දැන් ඕගොල්ලෝ ඇනයන කීපයක ලියලා එවන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාස. මම දෙන්නේ නැහැ මොනවද ලියන්නේ. ආවර්තිතාවකෝ තියෙනවා. මූලද්‍රව්‍ය තියෙන ඕන තරම්. මූලද්‍රව්‍ය 4ක් 5ක් කරන් 10ක් නෙමෙයි ඔක්කොම ලිව්වත් කමක් නැහැ. ලියලා එවන්න ඒ හෝම්වර්ක් එක ලියා ගන්න මට එවන්න ඕන. එව්වේ නැති වුණාම මම ඒගොල්ලන් අයින් කරනවා ක්ලාස් එකෙන් නෙමෙයි. F එකක් ගන්නත් ක්ලාස් යන්න එපා. හැබැයි අර ලිස්ට් එකෙන් අයින් කරනවා ඒගොල්ලෝ නෑ වගේ තමයි ගණන් ගන්න. එක්කෙනා අරන් ඉන්නේ එයාට තමයි ඊට පස්සේ කරන්නේ. අර ටෙස්ට් පේපර් එක එනවනේ දැන් ලබන සතියේ ඊළඟ සතියේ එනවා ටෙස්ට් පේපර් එක. අපි ඒක සම්පූර්ණයෙන් කතා කරන උත්තර ටික. ඔයගොල්ලෝ සම්පූර්ණයෙන් ලියලා තියෙන්න ඕනේ. ඒක මුකුත් එක්ස්කියුස් නෑ. බැරි වුණා බෑ එහෙම බෑ තේරෙන්නේ නැත්නම් ඒ තේරෙන කෑල්ල ලියන්න ඕන. ඒ ලියලා ඊට පස්සේ මම බලන්නේ නෑ ඒක. ඔයගොල්ලෝ සෙල්ෆ් ඩිසිප්ලින් එක දාගන්න ඕන. මම බලන්නේ නෑ උත්තර එකින් එකට සේරම බලන්නේ. හැබැයි ඔයගොල්ලෝ ලියලා තියෙන්න ඕනේ කමිට්මන්ට් එක ඕන. අනිවාර්යෙන් ලියලා තියෙන්න ඕන. ඊට පස්සේ මම කියනකොට ඒ ලියපු එකත් එක්ක ඔයගොල්ලෝම සංසන්දනය කරලා බලන්න. එතකොට එහෙම තමයි අපි දැන් ඉස්සරහට මේ ක්ලාස් එක යන්නේ. එතකොට වැඩ වැඩි වෙනවා. ඉන්න කෑම කාලා හොඳ ෆිට් එකේ ඉන්න ඕන. විටමින් C, විටමින් B daily ඕනනේ. බයෝ කරන්නේ ගන්නවා. ඒව ගන්න ඕනේ හැමදාම. ඒ ඕන ප්‍රමාණය ගන්න ඕන කොහොම හරි. නැත්තම් වැඩ කරන්නේ නැහැ. අපි ඒ ගැන මම වෙනම වීඩියෝ එකක් කරලා එවන්න ඕගොල්ලන්. විටමින් ඌනතාවයේ ඒ ලෙවල් ළමයින තියෙන ලොකු ප්‍රශ්නයක් ලංකාවේ. ඒ හින්දාද මම දන්නේ කෙමිස්ට්‍රි වල 35ක් විතර F 30ක් විතර S. right. ඊළඟට අපි කතා කරා දැන් මේ පොඩි පොඩි ඒවා ටිකක් අපි කතා කරා පරමාණු ගැන කතා කරා ඉලෙක්ට්‍රෝන ගැන කතා කරා න්‍යෂ්ටිය ගැන කතා කරා න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කතා කරා වර්ණාවලිය ඔහොමම දැන් ඔන්න සම්පූර්ණ පරමාණු අපි දැන් ගොඩනගාගෙන තියෙනවා. දැන් පරමාණු ඉලෙක්ට්‍රෝන තියෙන හැටි ඉලෙක්ට්‍රෝනයේ ගෙදර ඒවට දෙන නම් අංකණය කරන හැටි ක්වොන්ටම් අංක මේ සේරම දැන් තියෙනවා ඔළුව ඇතුලේ හොඳට වැඩ කරනවා. එතකොට දැන් ඕවට මූලද්‍රව්‍ය එකතු වෙන දැන් තියෙනවා න්‍යෂ්ටිය. ඒවට තියෙනවා නම් ටිකක්. ඒවා දන්නවා මම මතක් කරගෙන යනවා. ඒතර මට ෂුවර්ලි මම කිව්වා කියලා. න්‍යෂ්ටිය ඇතුලේ තියෙනවා නියුට්‍රෝන, ප්‍රෝටෝන. මෙන්න මේ දෙකේ එකතුවට අපි කියනවා ස්කන්ධ ක්‍රමාංක. මේක දන්නේ නැත්නම් ලියන්න. ඊට පස්සේ මේ වටේ තියෙනවා ඉලෙක්ට්‍රෝන. උදාසීන නම් පරමාණු. ප්‍රෝටෝන ගානයි ඉලෙක්ට්‍රෝන ගානයි සමානයි. මේකට අපි කියනවා මේ දෙකෙන් මොකක් හරි කමක් නැහැ. පරමාණුක ක්‍රමාංකය. ඒතර පරමාණුක ක්‍රමාංකයේ ස්කන්ධ ක්‍රමාංකය හරියට නිර්වුල්ව ඔළුවේ තියෙන්න ඕන. ඒක ඉර වෙන්න බෑ, පැටලෙන්න බෑ. මොකද්ද කියලා පාඩම් කරන් ඉන්න ඕනේ නෑ. හැබැයි පාඩම් තියනවා නම් සුපිරි. ඒ කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය නම් පාඩම් කරන්න ඕනෙම නැහැ. පරමාණු ක්‍රමාංකය මතක තියෙනවා. ඒ කියන්නේ කොපර් කියපු ගමන් පරමාණු ක්‍රමාංකය කියනවනේ එකපාරට 29යි යන්නේ එහෙම. ඇලුමිනියම් කියපු ගමන් 13, නයිට්‍රජන් කියපු ගමන් 7 ඔහොම කියනවා කියන්නේ
ඒක තමයි වෙන්න ඕන මේක. එතකොට ඉතින් අපිට අර 95 ලකුණු 95ට උඩ එහෙම ගන්න පුළුවන්. ඉතින් ඒවත් බැරි නෑ පුරුදු වුණොත් පුළුවන්. පුරුදු පුළුවන්. ඉතින් ඒවා එච්චර අමාරු නැහැ. ඉතින් ඕක මේ මොලේ හැකියාවම නෙමෙයි. මේවා වැඩ කරනකොට මේක මේ විදිහට ගන්න ඕනේ කියන සංකල්පය ඔළුවේ ඇතුලේ තියෙනවා නම් ඒවා ඒ කරනකොටම මේ හැඟීම එනවා. එතකොට නිකම්ම ඔය නියුරෝන් නෙට්වර්ක් එකක් හැදෙනවා. එතකොට මේ පරමාණු ක්‍රමාංක කියන්නේ මොකක්ද කියලා දැනගන්න. එතකොට පරමාණු ක්‍රමාංකය කියන්නේ මූලද්‍රව්‍යයක තියෙන ප්‍රෝටෝන ගාන. එහෙම නැත්නම් මූලද්‍රව්‍යයක තියෙන ඉලෙක්ට්‍රෝන ගාන. හැබැයි අපි කියනකොට කියනවා ඉලෙක්ට්‍රෝන ගාන කතා කරද්දී තව අමතර වචනයක් දාන. ඒ තමයි උදාසීන කැලේ දාන. උදාසීන පරමාණුවක ඉලෙක්ට්‍රෝන ගාන. ප්‍රෝටෝන කියද්දී උදාසීන කියලා කියන්න ඕනේ අයනයක් වුණත් ඒක ඍණ වෙන්න පුළුවන්, ධන වෙන්න පුළුවන්. ප්‍රෝටෝන ගාන වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා පරමාණු ක්‍රමාංකයේ ප්‍රෝටෝන වලින් කියද්දී අපි කියනවා ප්‍රෝටෝන ගාන. ඉලෙක්ට්‍රෝන වලින් කියද්දී අපි කෝකටත් කියලා දානවා උදාසීන පරමාණුවක ඉලෙක්ට්‍රෝන ගණන කියලා. ඒ නිසා පරමාණු ක්‍රමාංකය මේ දෙකට සමාන වෙනවා. මේ වචන දෙක දැනගන්න. ඊළඟට එනවා එකක් ස්කන්ධ ක්‍රමාංකේ පරමාණු ක්‍රමාංකේ. දැන් මේව අපි ප්‍රෝටෝන ගැන, ඉලෙක්ට්‍රෝන ගැන, නියුට්‍රෝන ගැන කතා කරා. නියුට්‍රෝනේ කොහොමද තියෙන්නේ කියලා කතා කරා. දැන් අපි මේව ස්කන්ධය කීයද කියලා ඔයගොල්ලෝ දන්නවා. ඔක පාඩම් කරගන්න ඕනේ. ඒකත් අර මම කිව්වේ එක්සෑම් එකේ එතන අද බලන එකක් තිබ්බා කියලා. පොතක්. අන්නේ පොතේ මම ලියාගත්තා ඉලෙක්ට්‍රෝනීය ආරෝපණ ඉලෙක්ට්‍රෝනීය ස්කන්ධය. ප්‍රෝටෝනීය ආරෝපණ ප්‍රෝටෝනීය ස්කන්ධය. ඔහොම ලියාගත්තා. ඒක ඔය නියුට්‍රෝන එහෙම ස්කන්ධව එච්චර භාවිතා වෙන්නේ නැති නිසා මතක හිටින්නේ නැහැ. දැන් මෙන්න ප්‍රෝටෝනිය තියෙනවනේ. අපි ප්‍රෝටෝනිය මම කියන කතාව සම්මත කතාවක් නෙමෙයි ලේසියට කියන කතාවක්. මේ ප්‍රෝටෝනිය සාපේක්ෂ ස්කන්ධය අපි ගන්නවා ප්‍රෝටෝනියට සාපේක්ෂ. සාපේක්ෂ ස්කන්ධය ප්‍රෝටෝනියටම සාපේක්ෂ. ඉතින් මේක සමීකරණයකින් ලියනවා ප්‍රෝටෝනීය ස්කන්ධය Pn කියන ප්‍රෝටෝනීය කියන එක බෙදනවා m කියලා තමයි මෑස් කියන එක. ප්‍රෝටෝනීය ස්කන්ධය එකයි. මේ ප්‍රෝටෝනීය ස්කන්ධය ප්‍රෝටෝනීයට සාපේක්ෂව එකයි. ජලයේ ඝනත්වය ජලයට සාපේක්ෂව එකයි. අපි කියනවා ජලයේ සාපේක්ෂ ඝනත්වය එකයි. ඒක තමයි මේ තියෙන්නේ. සිරිපාද කන්දේ උස සිරිපාද කන්දේ උසට සාපේක්ෂව එකයි. දැන් අර ප්‍රශ්නයක් තියෙනවා. සිරිපාද කන්දේ පස් කුඩ කීයක් තියෙනවද කියලා. සිරිපාද කන්දේ පස් කුඩ කීයද? සිරිපාද කන්දේ පස් කුඩ එකයි. හැබැයි කුඩේ සිරිපාද කන්දේ සයිස් වෙනවා. එහෙම බැලුවාම ප්‍රෝටෝනීය ස්කන්ධය ඒකේ සයිස් එකකට සාපේක්ෂව එකයි. ඉතින් අපි ප්‍රෝටෝනීය ස්කන්ධය කීයද කියලා අහුවහම එකයි කියලා උත්තර දෙනවා. මේක දන්නේ ඒතර කෙමිස්ට්‍රි දන්නේ නැහැ නේ. ඕක කතා කරන්නේ. මේ කඩේ මුදායිලත් එක්ක ගිහින් ප්‍රෝටෝනීය ස්කන්ධ කතා කරන්නේ නැහැ නේ. සෝඩියම් ක්ලෝරයිඩ් මවුල දෙකක් දෙන්න කියලා අපි ඉල්ලන්නේ නැහැ නේ. ගෙදර ගෙනාවම මොන ප්‍රමාණය දුන්නත් මවුල වලට හරව ගන්නවා. ඉතින් කෙමිස්ට්‍රි දන්නේ නැහැ. කතා කරනකොට ඉතින් ප්‍රෝටෝනීය ස්කන්ධය කීයද කියලා අහුවම එකයි කියන්නේ. ඒකයි කියලා කියන මතක තියාගන්න. හැමතිස්සෙම සාපේක්ෂ ස්කන්ධයක් තමයි කියන්නේ. ඇත්තටම ප්‍රෝටෝනීය ස්කන්ධය මම ඔයගලන්ට දුන්නා. ඒක පාඩම් තියෙනවා. ඒ ඉලක්කම් නිකන් පොරොට කියන්න ඕනේ නැහැ. ඒ ප්‍රෝටෝනීය ස්කන්ධය ඇත්තගේ ග්‍රෑම් වලින්, කිලෝග්‍රෑම් වලින්, මිලිග්‍රෑම් වලින්, නැනෝග්‍රෑම් මොනවාන් එක්සෑම් එකට ඉස්සන්නේ මොකින් දුන්නත් ටොන් වලින් හොයන්න දුන්නත් මතක තියෙන්න ඕනේ ප්‍රෝටෝනීය ස්කන්ධය එකයි. ඊට පස්සේ නේ ඉලෙක්ට්‍රෝනීය ස්කන්ධය. එතකොට මෙතන සාපේක්ෂ ස්කන්ධය කතා කරන්නේ. ඒක 1837න් එකයි. මේක ආසන්න වශයෙන් අපි එක බෙදීම 1840. මේක ඉතින් කොච්චර යාන්ත්‍රිකවද කියනවා නම් ළමයි පාඩම් කරන ඉලෙක්ට්‍රෝන ස්කන්ධ එක බෙදීම 1840 ඔබ කියන්නේ. එක බෙදීම 1840. හැබැයි මේ ඇත්ත ස්කන්ධය නෙමෙයි. ප්‍රෝටෝනියට සාපේක්ෂව තමයි ස්කන්ධය ගන්න. ඒ කියන්නේ තරහදියක් අරගෙන මේ මෙච්චර සරලව කියන්නේ දැන් අවුරුදු දශක දෙකකට වැඩි උගන්වලා
ඒත් මේ අවුරුද්ද ගිහිල්ලා ප්‍රශ්නෙකට උත්තර ලියනකොට මේකට උත්තර එන්නේ හරි. මේ පැත්තට දානවා අපි ඉලෙක්ට්‍රෝන 1837ක්. මේක පැටලෙනවානේ 1840 කියන්නේ. මේක තමයි අපි මතක තියන්නේ. මේ පැත්තට දාන්නේ අපි එක ප්‍රෝටෝන. ඔන්න ඔක තමයි මේ දෙන්නගේ ස්කන්ධ අතර සම්බන්ධය. ඕක මතක තියෙන්නේ. ඉතින් ඕක රූපයක් විදිහට හොම මතක තියාගන්න. තරහදී එක පැත්තක ඉලෙක්ට්‍රෝන 1840ක් තියෙද්දි අනිත් පැත්තේ එක ප්‍රෝටෝන. ඉතින් මේ පැත්තේ ප්‍රෝටෝන එකක් වෙනකොට නියුට්‍රෝනියක් දාන්න පුළුවන්. එක නියුට්‍රෝන. ඒත් අපි ඕනේ කරන්නේ ඉලෙක්ට්‍රෝන 1840. right? ඕක ඔන්න සුළු කරලා බලන්න. ඉලෙක්ට්‍රෝන ස්කන්ධයයි ඔය කැල්කියුලේටර්ස් තියෙනවනේ. ඉලෙක්ට්‍රෝන ස්කන්ධය ඇත්තාගේ දන්නවා ඕගොල්ලෝ. E බෙදීමෙන් හොයාගෙන E මිලිකරන හොයාගත්ත M ගණනය කරා. එයාගේ පාඩම් තියෙන්න ඕනේ එක්සෑම් එකට ඉස්සෙල්ලා පාඩම් තිබුණාම ඇති ටර්ම් ටෙස්ට් වල ඒකට ඉස්සෙල්ලා. එතකොට මේ යගේ සුළු කරලා බලන්නේ මෙහෙම අනුපාතයක් එනවා. එතන මෙන්න මේ ස්කන්ධ දෙක මතක තියෙන්න ඕන. ප්‍රෝටෝන ස්කන්ධය එකයි ඉලෙක්ට්‍රෝන ස්කන්ධය එකෙන් ප්‍රෝටෝන ස්කන්ධයෙන් 1840යි. ඊළඟට ආරෝපණය. ආරෝපණය යන කලින් අපි දැන් සෝඩියම් වල අපි කියලානේ 23යි කියලා ස්කන්ධ ක්‍රමාංකය. මෙයාගේ ප්‍රෝටෝන තියෙනවා 11. එහෙනම් මේ ඉතිරි 12 තමයි නියුට්‍රෝන. ඒ දෙක එකතු වුණාම තමයි ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ. එතකොට සෝඩියම් වල ඇත්ත ස්කන්ධය. සෝඩියම් වල සත්‍ය ස්කන්ධය. මොකද්ද? ප්‍රෝටෝනයක ස්කන්ධය වැඩි කිරීම 23. මේ ප්‍රෝටෝන ස්කන්ධය කටපාඩමේ තියෙනවා. ওই විදිහට ඕනම පරමාණුක ස්කන්ධය බලන්න පුළුවන්. අර 1840 යනනේ ඇත්තටම ඉලෙක්ට්‍රෝන 11ක ස්කන්ධයත් උකට එකතු කරනවා. ඒක ගණන් ගන්න බෑ. දැන් අලියෙක්ගේ බර ගිරද්දි උඩින් ඔයාගේ ඕගොල්ලෝ වාඩිලා හිටියේ කියලා අපි අලියගේ බර වැඩි වෙනවා කියලා ගන්න නෑනේ. ඒක සාපේක්ෂයි. දැන් අපි බර ගිරද්දි මේ ඇඳුම් අයින් කරන්න කියන්නේ නැහැ. හැබැයි ඉපදිච්ච ගමන් ළමයෙක්ගේ බර ගිරනකොට ඇඳුම් නැතුව ගිරන්නේ. මොකද ඇඳුම් වල බර සපත්තු වල බර ඒ සාපේක්ෂව විශාලයි. ඒ නිසා මේ ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධය ප්‍රෝටෝන නියුට්‍රෝනත් එක ගත්තාම හරි චූටි. එතකොට මේ සෝඩියම් එකේ ඇත්ත ස්කන්ධය ආවම මේක විතරයි අපි ගන්නෙ. ඇත්තට දශම ස්ථාන 20කට 30කට වගේ එන්න ඕන නම් 1837 ඒවා 23කුත් එක බෙදීමේ 1837 ඒවා 23කුත් මේකට එකතු කරන්න ඕන. එච්චර සීරියස් ගන්න එපා. හැබැයි දැනගෙන ඉන්න ඕනේ එහෙම කතාවක් මේකේ තියෙනවා කියලා. right ඔන්න අපි දැන් ස්කන්ධය පරමාණුක ස්කන්ධය සම්පූර්ණයෙන් එන විදිය කතා කරා. අපි ඒක චුට්ටක් ලියාගෙන යන්න. පේජ් දෙක ලියාගන්න. ස්කන්ධ ක්‍රමාංකයේ යන්න. ස්කන්ධ ක්‍රමාංකයේ යන්න. ප්‍රෝටෝන ගණනය සහ නියුට්‍රෝන ගණනය එකතුවයි. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ගණනය එකතුවයි. පරමාණුක ස්කන්ධය යනු ඇත්ත ස්කන්ධය යනු එහි ඇති ප්‍රෝටෝන නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන වල මුළු එකතුවයි. ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධයන්ගේ මුළු එකතුවයි. ඒවා කෙටියෙන් ලියාගන්න ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන. ප්‍රෝටෝන නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධයන්ගේ මුළු එකතුවයි. නමුත් ස්කන්ධ ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධය ඉතා කුඩා නිසා එය නොසලකා හරිනු ලැබේ. ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධය ඉතා කුඩා නිසා එය නොසලකා හරිනු ලැබේ. නොසලකා හරිනවා සලකන්නේ නැහැ. ස්කන්ධයක් නැහැනේ මේ කතන්දර දෙකක්. right ස්කන්ධය ඊළඟට අපි යනවා ආරෝපණයට. ඒතර ආරෝපණය ප්‍රෝටෝනීය ආරෝපණයයි ඉලෙක්ට්‍රෝනීය ආරෝපණය
ගත්තාම එක සමානයි හැබැයි ලකුණු ප්‍රතිවිරුද්ධයි. ඒ නිසා සමහර අවුරුදු වල එනවා ඉලෙක්ට්‍රෝනය හා ප්‍රෝටෝනය ආරෝපණය එක සමාන වේ. ඉතින් හුඟක් අය එකට හරි දාන්න. සත්‍යය කියලා ගන්න නෑ නේ. ප්‍රෝටෝනය ආරෝපණය ඉලෙක්ට්‍රෝනය ආරෝපණය සමාන නෑ. සංඛ්‍යාත්මකව විතරයි සමාන. ඒ වචනේ ඕනේ එතනට. ඉලෙක්ට්‍රෝනය ආරෝපණය සහ ප්‍රෝටෝනය ආරෝපණය සංඛ්‍යාත්මකව සමාන වේ. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ආරෝපණය හා ප්‍රෝටෝන ආරෝපණය එකිනෙකට සමාන වන අතර ලකුණ ප්‍රතිවිරුද්ධ වේ. අන්න එතකොට තමයි හරි. ඒ විදිහටම එන්න ඕන. ඉතින් මේකේ ආරෝපණය ඔයගොල්ලෝ දන්නවා. එයාගේ පාඩම් කරගන්න කූලෝම් වලින් 10 19 මේක බලයක් කියන එකක් තියෙනවනේ. ඒක සාපේක්ෂ ආරෝපණය අර විදිහටම අපි ප්‍රෝටෝනයට සාපේක්ෂව ගන්නවා. එයාගේ ආරෝපණය ධන 1යි. ඉලෙක්ට්‍රෝනය ඍණ 1යි. මේ තියෙන්නේ සාපේක්ෂ ආරෝපණය. ඒ නිසා අපි ක්ලෝරින් වල ආරෝපණය බිඳුවයි ක්ලෝරයිඩ් විනාවහම ආරෝපණය ඍණ 1යි කියනවා. මේ කියන්නේ සාපේක්ෂ ආරෝපණය එහෙම නැතුව ක්ලෝරයිඩ් වල ඇත්ත ආරෝපණය නෙමෙයි. ඇත්ත ආරෝපණය නෙමෙයි. අපි දැන් ඔයගොල්ලෝ අහලාදී ෆෙරික් වල අහලාදී නම් ෆෙරික් වල ආරෝපණය කියලා වහම ධන 3 කියනවා. ඒක වැරදි. හැබැයි ඒක අපි සාපේක්ෂ කතාව කියන්නේ නැතුව ඒ කියන්නේ ඒක දන්න කෙනා දන්නවා ඒක සාපේක්ෂව ගන්න. ඒ නිසා කිසි වැරද්දක් වෙන්නේ නැහැ භාවිතා කරන. ෆෙරික් වල ආරෝපණය ධන 3යි කියලා අපි ඩිගිටල් භාවිතා කරන පේපර් වල භාවිතා කරන එක වැරද්දක් නැහැ. ඒ වුණාට ඉතින් ඇත්ත ආරෝපණය ධන 3 නෙමෙයි. ෆෙරික් නේ දැන් Cl- වල ඇත්ත ආරෝපණය ඍණ 1 නෙමෙයි. ඇත්ත ආරෝපණය මේක වැඩි කරන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන ආරෝපණය ඒ කියන්නේ ඍණ 1 ඉලෙක්ට්‍රෝන ආරෝපණය වැඩි කරාම එනවා 10 19 කූලෝම් මොහොම සංඛ්‍යාවක් එනවනේ. අන්න එයාගේ එතනට එන්න. ඒ වගේ ෆෙරික් ආවම Fe3+ නේ. මේක ඇත්ත ආරෝපණය මේක ආරෝපණය ධන 3යි. මේක හරි. ඒ වුණාට MCQ වල ඇත්තටම අහන වෙලාවල් වෙනවා. එතකොට අපි මේක ප්‍රෝටෝන ආරෝපණයෙන් වැඩි කරා. ඔය කතන්දරේ තියෙන්න ඕනේ සාපේක්ෂ ආරෝපණය. ලියන්න ආරෝපණය ඉති මාත්‍රිකා ආරෝපණය ලියා ගන්න. වැදගත්ම දේ තමයි ඉලෙක්ට්‍රෝනය හා ප්‍රෝටෝනය ආරෝපණය එකිනෙකට සමාන නැත. ඉලෙක්ට්‍රෝනය හා ප්‍රෝටෝනය ආරෝපණ එකිනෙකට සමාන නැත. සංඛ්‍යාත්මකව පමණක් සමාන වේ. සංඛ්‍යාත්මකව පමණක් සමාන වේ. right සංඛ්‍යාත්මකව පමණක් සමාන වේ. ඊළඟට ප්‍රෝටෝනයේ සාපේක්ෂ ආරෝපණය ධන 1 වන අතර ඉලෙක්ට්‍රෝනයේ සාපේක්ෂ ආරෝපණය ඍණ 1 වේ. ඒක ලියා ගන්න. මොකද එතකොට තමයි ඔය ආරෝපණය කියන එක කියක් තියෙන සාපේක්ෂ කතන්දරේ ඔළුවට යන්නේ. ප්‍රෝටෝනයේ සාපේක්ෂ ආරෝපණය ධන 1 වන අතර ඉලෙක්ට්‍රෝනයේ සාපේක්ෂ ආරෝපණය ඍණ 1 වේ. නියුට්‍රෝනයේ බිඳුවයි ආරෝපණය. right එතකොට අපි දැන් ආරෝපණ දන්නවා. දැන් ඕගොල්ලෝ නිකමට ඔය මූලද්‍රව්‍ය කීපයක සෝඩියම් නියස්ටි වල ආරෝපණ ලියා ගන්න හෝම්වර්ක් එකක් විදියට. මූලද්‍රව්‍ය කීපයක එක තුනක නියස්ටියේ নিরপেক্ষ ආරෝපණයේ ගණනය කරන්න. එල්ල ෆොටෝ එකක් එවන්න. ඒකත් ඕන ලියා ගන්න. ගණනය කර ෆොටෝ එකක් අරගෙන සර්ට එවන්න. හෝම්වර්ක් එක ඒක. ඊළඟ එක ධන සහ ඍණායන කීපයක ආරෝපණ ගණනය කරන්න. নিরপেক্ষ ආරෝපණ ගණනය කරන්න. ධන හා ඍණායන. ඒ කියන්නේ එකක් ෆෙරික් අනිත් එක N3- ඊළඟට Cu2+ තුනක් මේවායේ নিরপেক্ষ ආරෝපණ ගණනය කර ෆොටෝ එකක් අරගෙන සර්ට එවන්න.
මේ ෆොටෝ එක ගන්නකොට නිරපේක්ෂ ආරෝපණවල හරි දැන් උත්තරේ එන්නේ ෆොටෝ වලින් බලන්න තාක්ෂණය කොච්චර දියුණුද කියලා. හරි. එතකොට අපි අදට ඔච්චරයි කතා කරන්නේ පාඩම. ඔයගොල්ලන් මොනවා හරි ගැටලු තියෙනවා නම් දැන් මේච්චර දවස් කරපු ඒවා තියෙනවා නම් ඒක කොලේ කියලා ෆොටෝ එකක් එවන්න. නිකන් දිග වැඩි නම් වොයිස් මැසේජ් එකක් හරි කමන්නේ. මේ කොහොම හරි මේකේ උපරිම ප්‍රයෝජනය ගන්න මට පළවෙනි පාඩමේ බැරි තැනක් ඔයගලන්ට තියෙන්න බෑ 100%ක් පුළුවන් වෙන්න ඕනේ. දෙවෙනි පාඩමේ 99%ක් පුළුවන් වෙන්න ඕනේ. 100ට එකක් කමක් නැහැ දෙවෙනි පාඩමේදී. ඔය පාඩම් දෙකේ 100%ක් පුළුවන් වෙන්න ඕනේ කියන එක තමයි 99 100 එකතු කරලා දෙකෙන් බෙදුවා 99.5යිනේ. එහෙනම් පාඩම් දෙකේ ඇවරේජ් එක 99.5ක් පුළුවන් වෙන්න ඕනේ. ඔය පාඩම් දෙකට ප්‍රශ්න පත්‍ර මම දිගටම එවනවා ඔයගොල්ලෝ. කියන්නේ එක්සෑම් එක වෙනකම් ඔය පාඩම් දෙක ටෙස්ට් කරනවා. ඔය දෙක නැතුව කරගෙන යනකොට මං හිර වෙනවා ගොඩක් ඔයගොල්ලන්ට මොනවා හරි විස්තර කරන්න. ඕගොල්ලෝ මෙහෙම කර ඉන්න දිගට අහන්නෙත් නැහැ තේරුණාද නැද්ද කියලා කියන එක ලැජ්ජයි කියලා හිතෙනවා. ඒ හින්දා තේරුණා වගේ ඉන්නවා එක්සෑම් එකට ගියාම තේරිලා නැහැ. ඒ හින්දා ඔය පාඩම් දෙක දිගටම ඔයගොල්ලෝ ටෙස්ට් කරනවා MCQ වලින් තමයි වැඩිපුරම ටෙස්ට් කරන්නේ. එතකොට ඕගොල්ලන්ට තේරෙ එකම ප්‍රශ්නේ එනවා උත්තර ලියලා එවන්න කරන්න දෙයක් නෑ. මේ ප්‍රශ්නෙම විභාගෙට එන්නේ. කිසිම වෙලාවක ওই පාඩම් දෙකේ බැරි කොටසක් තියෙන්න බෑ. බැරි විතරක් නෙමෙයි නෝට් එක නොබලා ෆිල්ම් එකක් වගේ පාඩම් දෙක මේ ඔළුව ඇතුලේ වැඩ කරන්න ඕනේ. එක්සෑම් ඉවර වෙලත් පැය දෙකක් යනවා. A level එක්සෑම් ඉවර වෙලා පැය දෙකක් යනකම් වැඩ කරන්න ඕනේ. අපි ඊළඟ දවසේ මේ පාඩම ඉවර කරලා ප්‍රශ්න පත්‍රය කරමු. ඉතින් good night.